සිටින ආදරණීය සහෝදරී සහෝදරවරුනි මේ දවස්වල හැම කෙනාම 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරනවා. අපි අද ඔබ හමුවට ආවේ ජනතාවගේ පැත්තෙන් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න. රටේ මේ වෙනකොට තියෙන අලුතේ ගැන ඉතාම කෙටියෙන් පැහැදිලිව අපිට කියන්න තියෙන්නේ එක පැත්තකින් ආර්ථික අරුතයක්. ඒ ආර්ථික අරුතේ උත්සන්න වෙලා ඒක දේශපාලන අරුතයක් කරනවා ගමන් කරනවා. ඒ දේශපාලන අරුතේ විසින් දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වෙනවා. ඒ දේශපාලන අස්ථාවරත්වය අලුත් කඩේකින් ආර්ථික අරුතේ තීව්‍ර වෙනවා. මේ විදිහට මේ ආර්ථික අරුතේ සහ දේශපාලන අරුතේ එක අනෙක පෝෂණය කරමින් යන වටපිටාවක තමයි අපි දැන් ජීවත් වෙන්නේ. ආර්ථික අරුතේ සම්බන්ධයෙන් මොකද කරන්නේ ආර්ථික අරුතේ හේතු මූලයන් මොනවද? ඒව සම්බන්ධව ඉතාම බරපතල සාකච්ඡාවක් ගත යුතුයි. දැනට ඒ සාකච්ඡාව රටේ සිද්ධ වෙන්නේ නැහැ. දැන් කරන්නේ වැඩිපුරම ණය ගන්න පුළුවන් කෙනා කවුද? ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් IMF එකේ මොදෙහිත දිනා ගන්න පුළුවන් කෙනා කවුද? පිටරටවල වලට කතා කරලා ණයට ටිකක් හරි ඉල්ල ගන්න පුළුවන් කෙනා කවුද කියලා බලමින් තමයි දැන් රටේ නායකයා තෝරන්නේ. දැන් පෞද්ගලික දවසල රනිල් වික්‍රමසිංහ මහතාව යෝජනා වෙලා අගමැති ධූරයට දැන් රනිල් ඊයේ අගමැති ලෙස දියුණුම් දුන්නා. ඒකට සාධනීය පැත්තෙන් අදහස් දක්වන ඔක්කොමලා කියන්නේ එයාට පිටරටවල සම්බන්ධතා තියෙනවා, එයාට ණය ගන්න පුළුවන්, එයාට IMF එකත් එක්ක කතා කරන්න පුළුවන් වගේ කතා තමයි කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇවිල්ලා තියෙන ආර්ථික අර්බුදේ වැඩිපුර ණය ගන්න පුළුවන් නායකයෙක් කොහෙද බේරන්න පුළුවන් එකක් නෙමෙයි. ඇත්තටම වැඩිපුර ණය ගැනීම විසින් තමයි මේ අර්බුදේ ප්‍රධාන මූලය. 1978 නව ලිබරල් ධනවාදී ක්‍රමය පටන් ගනිද්දී විවෘතාර්ථිකය කියලා සාමාන්‍ය ජනතාව හඳුන්වන විවෘතාර්ථිකය පටන් ගනිද්දී ඒකේ ප්‍රධාන මූලධර්ම දෙකක් තිබුණා. එකක් තමයි රජයේ ආර්ථික කටයුතු වලින් ඉවත් වීම. දෙවෙනි එක තමයි විදේශ ආයෝජන වලට යටිතල පහසුකම් සැපයීම සඳහා වැඩියෙන් ණය ගැනීම. ඒ රජයේ ආර්ථික කටයුතු වලින් ඉවත් වීමත් එක්ක රජයේ ආදායම් වැඩිුණා. රජයේ ආදායම් නැති වුණා. විදේශ ආයෝජකයන්ට යටිතල පහසුකම් සැපයීම සඳහා වගකීම රජයේ බාරගත්තට පස්සේ ඒ වගකීම වෙනුවෙන් රජයට ණය ගන්න සිද්ධ. ඒකට ඒ ණය ගත්තම අපේක්ෂා කරා විදේශ ආයෝජකයෝ ඒකිය. හැබැයි මේ ගෙවිච්ච අවුරුදු 43 පුරාම 1978 ඉඳලා මේ 2022 දක්වා අවුරුදු 44ක කාලය ඇතුලේ එහෙම විදේශ ආයෝජකයෝ ආවේ නැහැ. ලංකාවේ වාර්ෂිකව ආපු විදේශ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියනේ පැනපු අවුරුදු මේ අවුරුදු 44 න් තියෙන්නේ 4.5. එහෙම ආවේ නැහැ. ඒ නිසා දැන් ණය ගෙවා ගන්න බැරි වුණා. විදේශ ආයෝජන ආවට පස්සේ ඒකෙන් ණය ගෙවන්නම් කියලා හිතාගෙන හිටියා. විදේශ ආයෝජන ආවේ නැහැ. ණය ගෙවා ගන්න බැරි වුණා. ණය එන්නම ගොඩ ගැහුණා. 1980 දශකයේ විදුලි බල නිෂ්පාදනය සඳහා කියලා 4 වටින් ණය ගත්තා. 2005න් පස්සේ මාර්ග පද්ධතිය සංවර්ධනය කියලා ණය ගත්තා. ඉතින් දැන් විදේශ විනිමය අර්බුදයේ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ ණය කන්ද හිර වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි හොයන්න ඕනේ තව වැඩිපුර ණය ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ණය දෙන අයගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් නායකයෙක් නෙමෙයි. දැන් මේ අර්බුදයෙන් බේරෙන්නේ කොහොමද කියන එකේදී ඊටාම ප්‍රධානම ප්‍රශ්නයක් තියෙනවා. රටේ නිෂ්පාදනය වැඩි නොකර. රටේ විදේශ විනිමය ආදායම් වැඩි නොකර. විදේශ විනිමය ආදායම් වැඩි කරන්න නම් විදේශ විනිමය උත්පාදනය කරන මිනිස්සුන්ට ඒකේ ප්‍රතිලාභ හිමි කර දෙන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට ලංකාවට වැඩිපුරම විදේශ විනිමය ගේන්නේ ඔය විදේශ ආයෝජකයෝ නෙවෙයිනේ. විදේශ ආයෝජකයෝ ගෙනල්ලා නැහැ ඩොලර් බිලියනයක්. ඩොලර් බිලියන් භාගයක් විතර තමයි ගිය අවුරුද්දෙත් ගෙනල්ලා තියෙන්නේ. හැබැයි ඩොලර් බිලියන් 7ක් වාර්ෂිකව ලංකාවට ගෙනල්ලා දෙන විදේශගත ලාංකික ශ්‍රමිකයෝ. ඒගොල්ලන්ගෙනුත් 80%ක් විතර ඉන්නේ මැද පෙරදිග ගෘහ සේවයේ නිරත අය. එතකොට මේ මැද පෙරදිග ගෘහ සේවයේ නිරත කාන්තාවන්ගේ ඒ අයට මේ ප්‍රතිලාභයේ කොටසක්වත් හම්බෙන්නේ නැතුව. ඇත්තටම මේගොල්ලෝ තමයි දැන්ට ලංකාවේ ජීවන මට්ටම් ඊටම පහළින්ම තියෙන කොටසටයි තියෙන්නේ. ඒකට ඒගොල්ලන්ගේ දිරි ගන්නන්න නැතුව ඒගොල්ලන්ට යම් කොටසක් දෙන්නේ නැතුව මේ ලැබෙන ආදායමේ ඒ ආදායම තව වැඩි කරන්න බෑ. දෙවැනියට වැඩිපුරම ආදායම උත්පාදනය කරන්නේ ඇඟලුම් කර්මාන්තය. ඩොලර් බිලියන් 5කට ආසන්න මුදල. ඒතර ඇඟලුම් කර්මාන්තයේ නිරත කම්කරුවෝ ගත්තොත් විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තයේ නිරත ස්ත්‍රී කම්කරුවන් ගත්තොත් එහෙම ඔවුන්ගේ තත්ත්වය ඊටාම දුර්වල. තාම අවම මූලික වැටුප් වලට වැඩ කරන්නේ. ජීවත් වෙන්න ඕන කරන වැටුපක් හොයාගන්න දවසට පැය 16ක් 18ක් වැඩ කරන්න වෙන තත්ත්වයක් තියෙනවා. ඒකට ඒ ආදායම් වැඩි කරගන්නවා කියලා අපේක්ෂා කරනවා නම් ඒ අයට ප්‍රතිලාභ දෙන්න වෙනවා. ඒ නිසා වැඩ කරන ජනතාවට නිෂ්පාදනයේ ප්‍රතිලාභ හිමි කර දෙන ආර්ථික ක්‍රමයක් හදන්න නැතුව විදේශ විනිමය ආදායම් වැඩි කරන්න බෑ. විදේශ විනිමය ආදායම් වැඩි කරන්න නම් දැන් තුන්වෙනියට වැඩිම විදේශ විනිමය ආදායම් උපයන්නේ තේ කර්මාන්තේ. ඒතර වතුකම් කරුවන්ගේ තත්ත්වය අපි දන්නවා. වතුකම් කරුවෝ දැන් මේ දවසට රුපියල් 1000 ඉල්ලලා 1000 හම්බෙන්නේ නැහැ.
දැන් සාමාන්‍යයෙන් දවසකට රුපියල් 4000ක් නැතුව ජීවත් වෙන්න බෑ කියලා මහ බැංකුවක් පිළිගන්නවා. නමුත් 1000 හම්බෙන්නෙත් නැහැ. 18ත් එක එක කොන්දේසි දාලා තියෙන දලු කිලෝ මෙච්චරක් ඇඩුවොත් විතරයි මේ 1000 දෙන්නේ කියලා. ඒත් මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට ඒක ඇතුලේ මේ ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න බෑ. අනිත් පැත්තෙන් මහා පරිමාණ කොම්පැනි වලට ලාභ උපයපු ධන කුවේරයන්ට අත තියන්නේ නැතුව, ඒ ලාභ කඳු හොල්ලන්නේ නැතුව මේ අර්බුදය විසඳන්න බෑ. ඒ නිසා ආර්ථිකය සම්බන්ධ කොහොමද ආර්ථික අර්බුදයට උත්තරයක් හොයන්න කොහොමද කියන එක වෙනම කතා කළ යුතු තියෙනවා. ඒ සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස, ඒක සම්බන්ධ අපේ යෝජනා ඉදිරියේදී අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද මේ කතා කරමින් ඉන්නේ, අද අපි කතා කරන්න අපේක්ෂා කරන්නේ දේශපාලන අර්බුදයට විසඳුමක් කියලා ගොඩක් අය එක එක කතා කියනවා. අන්නේ දේශපාලන අර්බුදය සම්බන්ධ අපේ අදහස මොකක්ද කියලා තමයි අපි අද කතා කරන්නේ. අපේ යෝජනා මොකක්ද කියලා කතා කරන්නේ. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපේ දේශපාලන වැඩපිළිවෙල පුලුල් මහජන ව්‍යාපාරයක් හදන එක, දියවන්නාවෙන් ඔබට බලයක් හදන එක. පාර්ලිමේන්තුව ඇතුලේ ඔලුගෙඩි මාරු කරලා, පාර්ලිමේන්තුව ඇතුලේ අගමැතිවරු පත් කරලා, පාර්ලිමේන්තුව ඇතුලේ කැබිනට් මණ්ඩල පත් කරලා, පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩු පක්ෂේ ඉන්න අය ගිහිල්ලා විපක්ෂයට වාඩි වෙලා, විපක්ෂේ ඉන්න කට්ටිය ආණ්ඩු පක්ෂෙ ගිහිල්ලා වාඩි වෙලා, සමහර කට්ටිය සුවාදීනයි කියලා ඒ විදිහට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. දේශපාලන අර්බුදේවත් අවම වශයෙන් පාර්ලිමේන්තුව ඇතුලේ විසඳන්න බෑ. දැන් පාර්ලිමේන්තුව එළියේ ජනබලයෙන් තමයි මේ ටික හරි විසඳගත්තේ. දැන් උදාහරණයකට හිතන්න, විශාල බල සම්පන්න ආණ්ඩුවක් තිබුණා. 3/2ක බලයක්. 1978න් පසු දැන් මේ තියෙන සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නාට පස්සේ මුළු ඉතිහාසෙම කවර මැතිවරණයකදීවත් සමානුපාතික නියෝජනයෙන් තනි පක්ෂයකට 3/2ක පාර්ලිමේන්තු බලයක් ලැබිලා නැහැ. 3/2 හදාගත්ත පහුගිය ඔය 2005 2010 කාලේ මහින්ද රාජපක්ෂලා හැම 3/2 හදාගත්ත. ඒ හදාගත්තේ සල්ලි දීලා අරගෙන විපක්ෂෙ ඉන්නයි. වරප්‍රසාද ඇමතිකම් දීලා අරගෙන ඡන්දෙම 3/2ක් හැදුන එකම ආණ්ඩුව හැදුනේ 2020 අගෝස්තු මාසේ මැතිවරණයෙන් පස්සේ වාර්තාගත. ඒ තරම් බල සම්පන්න ආණ්ඩුව. දැන් අර දන ගහලා ඉල්ලාසුනේ. අගමැති ඉල්ලාසුනේ. කැබිනට් මණ්ඩලයේ ඉල්ලාසුනේ. දවස් 3ක් ආණ්ඩුවක් නැතුව රට දිව්වේ. දැන් බල සම්පන්න ආණ්ඩුව දන ගැස්සුවේ කවුද? පාර්ලිමේන්තුව ඇතුළේ ඔලුගෙඩි සෙල්ලම් දාලා. එහෙම නැතිනම් රටේ ජනතාව තමන්ගේ පීඩාවන්ට එරෙහිව පාරට බැහැලා අරලීගා මන්දිරේ වට කරලා ජනාධිපති ලේකම් කාර්යාලය වට කරලා රට පුරා උද්ඝෝෂණ කළාද දන ගැස්සුවා. කොහොමද අගමැති ඉල්ලාසුනේ? 3/2ක ආසන 150කටත් වඩා වැඩි බලයක් සහිත ආණ්ඩුවක අගමැතිවරයයි කැබිනට් මණ්ඩලයයි වලිගේ දෙපරන්දෑස් එක අහගෙන හැංගෙන තැනටපත් කරේ කවුද? ඒ ජනතා බලය. ඒක තමයි ගොඩනගන්න ඕනේ. ඒක තමයි වර්ධනය කරන්න ඕනේ. ඒක තමයි සංවිධානය කරන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අගමැතිවරයා දැන් ඉන්නවා ත්‍රිකුණාමලේ දූපතකට වෙලා පවුලේ කට්ටියක්. ප්ලෑන් කරලා තිබුණේ දූපතේ ඉඳලා හෙලිකොප්ටරයකින් කොහාට හරි ගිහිල්ලා එතන ඉඳලා පිටරට පණින්න. හැබැයි ඒකවත් කරගන්න බැරි වුණා. ත්‍රිකුණාමලේ දීවරයෝ ගිහිල්ලා බෝට්ටු වලින් දූපත වට කරා. නාවක හමුදා කඳවුරට ගියාට පස්සේ ඒ කඳවුර වට කරා ජනතාව ගිහිල්ලා. දැන් අධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා ජනතාව අධිකරණ ඉදිරියට ගිහිල්ලා අධිකරණ තීරණයක් කරන් තියෙනවා. ඒ කිසි කෙනෙක්ට මහින්ද රාජපක්ෂට විතරක් නෙවෙයි ජොන්ස්ටන්ලට ඒ හිටපු අනිත් මැරයන්ට සනත් නිශාන්තලාට ඒ සියලු දෙනා රටෙන් පිටවීම තහනම් කියලා. ඒක කරගත්තේ කවුද? අන්තිම මොහොතේ රට පනින්න යද්දී රට පනින එක නවත්තගත්තේ කොහොමද? ඒ නවත්තගත්තේ ජනබලය. මහා දැවැන්ත විධායක බලය ඇස්සේ ජනාධිපති කෙනෙක් හිටියා. ලෝකේ බලවන්තම ජනාධිපති. ලෝකේ විධායක ජනාධිපති ක්‍රම තියෙන රටවල් බොහොම කීපයයි තියෙන 14යි තියෙන. ලංකාව හැරුණු විට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රංශය වගේ රටවල්. නමුත් ඒ රටවල් වල විධායක ජනාධිපතිවරයාට මේ තරම් බලයක් නැහැ. ලංකාවේ තියෙන ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වය. ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරලා තියෙන ඒකාධිපතිය. ගොඩක් තැන්වල ඒකාධිපතිය නිර්මාණය වෙන්නේ ව්‍යවස්ථාවට පිටි. ලංකාවේ ඒකාධිපතියව හැදුවේ 78 ව්‍යවස්ථාව. දැවැන්ත බලයක් සහිත ජනාධිපතිවරයෙක්. ඒ දූරේ නිර්මාණය කරපු ඒ ක්‍රමයේ නිර්මාණය කරපු ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාම කිව්වා මේකෙන් කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි විතරයි වෙන ඕන දෙයක් මේකෙන් කරන්න පුළුවන්. ලිංග වෙනස්කම් කිරීම හැර වෙන ඕන එකක් කරන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ ඒකේ බලය තව වැඩි කරගත්තා පහුගිය කාලේ තිබ්බ සංශෝධන. ඒකේ තීරණාත්මකම එක තමයි දැන් අවුරුදු එකමාරකට විතර කලින් සම්මත කරපු 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන. ඒක අර අති දැවැන්ත බලයක් සංකේතනය කරගත්තා ජනාධිපතිවරයාට. දැන් කෝයේ මහා බලති ජනාධිපති බංකරයක් අස්සේ හැංගිලා ඉන්නවා. මිරිහානේ ගෙදරත් නැහැ. කොටුවේ නිල නිවසෙත් නැහැ. පරණ පාර්ලිමේන්තු ගොඩ නැගිල්ල තියෙන ඔෆිස් එකට එන්නත් බෑ. පාර යන්නත් බෑ. කොහේ ඉන්නවද දන්නේ නැහැ බංකරයක් අස්සේ හැංගිලා ඉන්නවා. එතකොට ලෝකේ බලවන්තම ජනාධිපතිවරයා බංකරයක් අස්සේ හැංගිලා රැයට ටීවී එකෙන් ඇවිල්ලා සොරි කී කී නහයෙන් අඬන තත්ත්වයට පත් කරේ කවුද?
මම තමයි හොඳටම කරේ කියපු කෙනා. අර්බුදයක් තියෙනවා. අර්බුදයට මම වග කිය යුතු නෑ කියන තැනටපත් කරේ කවුද? ජනතාව. ජනතාවගේ බලය. අර්බුදයක් තියෙනවා මම ඒකට වග කිය යුතු නෑ කියපු කෙනා. ඊට සති කීපයකට පස්සේ ඇවිල්ලා මේ අර්බුදේ වැරද්ද මම බාර ගන්නවා සෝරි කියලා කියන තත්ත්වයටපත් කරේ කවුද? අපේ රටේ ජනතාව. ලොකු කතන්දර කියලා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා දැවැන්ත බලයක් තමන්ගේ අතේ සංකේන්ද්‍රණය කරගත්ත ජනාධිපති කෙනෙක් පෙරේදරා නහයෙන් ගණනාට ජාතියම තැලා ආපහු 19 වෙනි සංශෝධනය ගේන්නම් ප්ලස් එකකුත් ඕන නම් ගේන්නම් ජනාධිපතිගේ බලය අයින් කරගන්නම් ඉස්සරහට විධායක ජනාධිපතිකමේ අහෝසි කරන්නම් කියලා කියන තත්ත්වයටපත් කරේ කවුද? පාර්ලිමේන්තුව. ජනාධිපති ඇවිල්ලා නහයෙන් ගන්න තත්ත්වෙට විශාල බලයක් නැතුව මධ්‍යගත බලයක් නැතුව රටවල් පාලනය කරන්න බෑ ආර්ථිකය ගොඩ ගන්න බෑ කියපු ජනාධිපති කෙනෙක්ව විධායක ජනාධිපතිකමේ අහෝසි කරන්නම් කියලා ඇවිල්ලා අඬන තත්ත්වයටපත් කරේ කවුද? ජනබලය. අපේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නිශ්චිත දේශපාලන වැඩපිළිවෙල තියෙන්නේ මෙන්න මේ ජනතා බලය තව උපමට්ටම් කරලා තව පිරිපහදු කරලා තව දේශපාලනික කරලා තව සංවිධානාත්මක කරලා සංවිධිත කරලා ඒක වර්ධනය කරනවා. ඒක තමයි අපේ වැඩපිළිවෙල. ඒක හරහා අපි විශ්වාස කරන මූලිකම સિદ્ધාන්තය තමයි රාජ්‍ය ව්‍යුහයට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට අදාළව මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ගරා වැටිලා යල් පැනලා තියෙනවා. දැන් මේකට පිළිතුර ලෙස අපි ඉස්සරහා තියෙන උත්තරේ අපි පිළිගන්න උත්තරේ තමයි ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය. රජයේ තීන්දුව తీරන ගන්න කටයුතු වලට ජනතාව තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය දවසින් දවස මැදිහත් වෙන ඒ තීන්දුව සියල්ලම සංවරණයට හා තුලණයට ලක් කරන ඒ තීන්දුව తీරන සියල්ල නියාමනය කරන ඒ තීන්දුව తీරන වලින් ජනතා විරෝධී සමාජ විරෝධී තීන්දුව తీරන ආපස්සට හරවන ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් තමයි අපි පිළිගන්නේ ආකෘතිය. අපි හිතනවා මේ ජනතාවගේ දැවැන්ත දේශපාලන කඩාවැදී ජනතාව ඉතිහාසයේ පළවෙනි වතාවට වේගෙන් ඇවිල්ලා දේශපාලන වේදිකාවට කඩාවැදුණා. දේශපාලන තීන්දුව తీරන ගන්න ක්‍රියාවලියට දැන් ජනතාව සක්‍රියව සජීවීව සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේ අඩුපාඩු තියෙනවා. සමහර වෙලාවල් වල ජනතාව ක්‍රියාත්මක වෙන්නේ වෛරය මත, ෂණික කෝපය මත, පරිගැනීමේ චේතනාව මත. ඒව මත ජයග්‍රහණ ගන්න බෑ. දිගු කාලින ජයග්‍රහණ ගන්න බෑ පරිගැනීමේ චේතනාවෙන් ගිහින්. දිගු කාලීන ජයග්‍රහණ ගන්න බෑ ෂණික කෝපයෙන් අන්ධ වෙලා. දිගු කාලීන ජයග්‍රහණ ගන්න පුළුවන් දේශපාලන වශයෙන් සංවිධානය වෙලා සංවිධිත අරගලයකින් විතරයි. හැබැයි අපි දන්නවා ලෝකේ හැමතැනම පටන් ගත්තේ මෙහෙම තමයි ජනතාව. අපිට විවේචනයක් නැහැ. අපි ආරක්ෂා කරනවා ජනතාව. ඒ වීදි බහැලා සටන් කරපු ජනතාව අපි ආරක්ෂා කරනවා. අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි කියන්නේ ඔතන නවතින්න එපා. ඔතනින් එහාට යන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. ෂණික කෝපය මත පදනම් වූ ක්‍රියාමාර්ග කියන තැන නවතින්න එපා. අපිට තේරුම් ගන්න පුළුවන් කෝපය. අපිට කෝපය තේරුම් ගන්න පුළුවන්. මැදි ආදායම් ලබන රටක් ආසියාවේ වේගයෙන්ම වර්ධනය වෙන ආර්ථිකයේ සහිත රට එහෙම කියපු රට අන්තිමට ඉන්දියාවේ යාචකයන්ගෙන් කීයක් හරි ඉල්ල ගන්න තැනටපත් වුණාම චීනේ පාසල් දරුවෝ ගේන පොකට් මනි වලින් කීයක් හරි එකතු කරලා ඉල්ල ගන්න තැනකටපත් වුණාට පස්සේ මුළු රටේම ජනතාවගේ ජීවනෝපායන් බිඳ වැටුණාට පස්සේ දරුවන්ට කන්න දී ගන්න නැති වුණාට පස්සේ තව මාසකින් මාස 3කින් අවුරුද්දකින් මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරි විදිහේ දැවැන්ත අර්බුදයකටපත් වුණාට පස්සේ මේ කෝපය සාධාරණයි. මේ පාරවල් වලට බැහැලා മന്ത്രിවරුන්ගේ නිවෙස් ගිනි තියමින් ප්‍රචණ්ඩව හැසිරෙන ජනතාවගේ ඒ කෝපය සාධාරණයි. ඒකට කවුරු හරි හිතන් ඉන්නව නම් දැන් කමල් ගුණරත්න කියනවනේ CCTV කැමරා බල අත්අඩංගුවට ගන්නවා දඬුවම් කරනවා කියලා. කරලා බලමු කියලා තමයි අපිට අභියෝග කරන්නේ. කමල් ගුණරත්නට එහෙම කියන්නත් බෑ. එයා කොහොමද ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට පෙනී? අනිත් අය අත්අඩංගුවට ගන්න නෙමෙයි ඉස්සෙල්ලා එයාව අත්අඩංගුවට ගන්න. ලංකාවේ නීතියට අනුව අගමැතිවරයා ඉල්ලාස් වෙන විටම කැබිනට් මණ්ඩලය බල රහිත වෙනවා. කැබිනට් මණ්ඩලය බල රහිත වෙන විටම ෂණිකව ඒ මොහොතේ සිට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ බලතල අහිමි වෙනවා. ඒව නැවත ප්‍රතිස්ථාපනය කරන්න නම් ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් නම් කරලා නැවත ලිපියක් නිකුත් කළේ. නැවත ලිපිය නිකුත් කරේ පෙරේදා. පාර යන අයට වෙඩි තියන්න කියලා කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටීමේ නියෝග නිකුත් කරේ ලියුම එන්න කලින්.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වැනි වැදගත් තනතුරක බලතල ඒ තනතුර නොමැතිව වංචනික ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඔය පුජ්‍යලයා ඉස්සෙල්ලා අත්අඩංගුවට ගන්න. අනිත් අය අත්අඩංගුවට ගන්න එක නෙවෙයි. එයාව ඉස්සෙල්ලා අත්අඩංගුවට ගන්න ඕනේ. දැන් අපි බලාගෙන ඉන්නේ ඇයි එයාව අත්අඩංගුවට ගන්න නැත්තේ කියලා. රනිල් වික්‍රමසිංහ ගොඩක් කතා කියනවනේ නීතිය ආධිපත්‍ය විධානයේ ආධිපත්‍ය ලොකු කතා කියනවනේ. අපි රනිල් වික්‍රමසිංහට අභියෝග කරනවා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටපු වංචනික පුජ්‍යලයා වහම අත්අඩංගුවට ගන්න කියලා. පුළුවන්. නීතිය විධානයේ ආධිපත්‍යයක් තියෙනවා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේක විකාරයක් බවට පත් වෙලා තියෙන්නේ. එහෙම හිටපු මිනිහා දැන් ඇවිල්ලා ටෙලිවිෂන් එකේ කියනවා මේ සටන් කරපු ජනතාව අත්අඩංගුවට ගන්නවා කියලා. ඒව කරන්න කොහොමත් ඉඩ දෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ජනතා බලය කොහොමද ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියකට ව්‍යුහගත කරන්නේ? ඒකට තමයි අපි යෝජනා කරන්නේ. ප්‍රාදේශීය මට්ටමේ දැන් මේ සටන් කරන ජනතාව ඉන්නවා. ගාලු මෝදර පිටියේ ඉන්නවා. ගාල්ලේ, මහනුවර, කුරුණෑගල, අනුරාධපුරේ, පොළොන්නරුවේ, බදුල්ලේ, කන්තලේ විවිධ තැන්වල ජනතාව සංවිධානය වෙලා ගෝඨගෝගම් හදාගෙන ඉන්නවා. කලින් මයිනගෝගම් හදාගෙන හිටියා. හෙට අනිද්දාට මං හිතන්නේ රනිලගෝගම් හදාගෙන මිනිස්සු. එතකොට ඒ ජනතාව ඒ ගෝඨගෝගම් හරි මොනවාගේ හරි සංවිධානය වෙච්ච ජනතාව ඒගොල්ලෝ ක්‍රියාකාරී කමිටු හදාගෙන යම් සරල සංවිධාන හදාගෙන තියෙනවා ඒ උද්ඝෝෂණ මෙහෙවීම සඳහා. අපි ජනතාවගෙන් ඉල්ලනවා අන්න ඒ හදාගෙන තියෙන ක්‍රියාකාරී කමිටු. ඒවා පුළුල් ජනතා සභාව දක්වා වර්ධනය කර. ගම්වල උද්ඝෝෂණය කරන්න, ගම්වලට ආරක්ෂාව සපය ගන්න හදාගත්ත පොඩි පුරවැසි කමිටු. ඒවා ජනතා සභාව දක්වා වර්ධනය කර. දැනට වැඩබිම්වල වෘත්තීය සමිති විදිහට බෙදිලා නම් ඉන්නේ. දැන් වෘත්තීය සමිති දහසකට ආසන්න ප්‍රමාණයක් පහුගිය අප්‍රේල් 28 වෙනිදා වැඩ වර්ජනයේට සහ මැයි 6 වෙනිදා හර්තාලයට එකතු වුණා. 1980 ජූලි වැඩ වර්ජනයෙන් පස්සේ ලංකාවේ වැඩිම වෘත්තීය සමිති ප්‍රමාණයක් එකට සමගි වෙච්ච දවසේ. ඒවා ભેද කරන්න එක කට්ටිය විවිධ දේවල් කරනවා. නමුත් කම්කරු ව්‍යාපාරයේ දැවන්ත සමගියකුත් තියෙනවා ඒවට එරෙහි. එතකොට කම්කරු ව්‍යාපාරයේ මේ සමගිය, මේ වෘත්තීය සමිති ભેද වලින් තොර ඔක්කොමලා එකතු වෙච්ච සමගිය. එදා ගාලු මෝදර පිටියේ මැරව ඇවිල්ලා ගහනවා කියලා කියද්දි වරාය කම්කරුව දුවගෙන ආවේ උද්ඝෝෂකයන්ව බේරගන්න කොයි වෘත්තීය සමිතියේ කට්ටියද කියලා බලලා නෙමෙයි. මුළු වරායම තමයි අර වීඩියෝ වල තියෙන්නේ දුවගෙන එන්නේ. එතකොට හිතුවේ නෑ කොයි වෘත්තීය සමිතියද කියලා. හැම වෘත්තීය සමිතියෙම කෙනා අරගලේ ආරක්ෂා කරන්න දුවගෙන ආවා. කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයෝ, වෛද්‍යවරු, හෙදහෙදියෝ, කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ, පරිපූර්ණක වෛද්‍ය සේවාවල නියුතු සේවකයෝ, ඒ සෞඛ්‍ය සේවකයෝ තමන්ගේ නිල ඇඳුම් පිටින් අතට අහුවෙච්ච බේත් ටිකක්, බැන්ඩේජ් ටිකක් සාක්කුවේ දාගෙන සේලයින් බෝතල් අරගෙන දුවගෙන ආවේ කොයි වෘත්තීය සමිතියද කියලා බලලා නෙමෙයි. එතන තමයි මේ බලය තියෙන්නේ. ඒකටයි අපි ජනතා බලය කියලා කියන්නේ. පොලිසිය භූමියට ඇතුල් වෙන්න නොදී නවත්තද්දි බැරිකේඩ් පෙරලගෙන පොලිසිය පෙරලගෙන සෞඛ්‍ය සේවකයෝ, වෛද්‍යවරු, හෙදහෙදියෝ ගාලු මොදර භූමියට ඇතුල් වෙනකොට ඒක තමයි ජනතා බලය. ඒක තමයි වැඩ කරන ජනතාව පොදු ජනතා අරගලයට නායකත්වය දෙනවා කියලා කියන්නේ. ඒකට දායකත්වය දෙනවා කියලා කියන්නේ. ඒක කරන්න නම් වැඩබිම්වල කොහොමද වෘත්තීය සමිති ભેද වලින් තොරව පුළුල් කම්කරු සභා හදාගන්න. ඒකයි අපි දැන් කල්පනා කරන්නේ. අපි මේ තීරණාත්මක අවස්ථාවල වෘත්තීය සමිතිය ගැන හිතුවේ නැහැ. කොයි වෘත්තීය සමිතියද කියලා හිතුවේ නැහැ. වෘත්තීය සමිතිවල ඉන්න අයයි, වෘත්තීය සමිතිවල නැති අයයි, වෘත්තීය සමිති ඕනේ නැහැ කියපු අයයි, අපිට ඕවා වැඩක් නැහැ, ඔය දේශපාලනේ අපිට වැඩක් නැහැ කියපු අය ඔක්කොම දැන් එකට එකතු වෙලා ඉන්නවා. දැන් මේව කොහොමද වෘත්තීය සමිති සීමා ඉක්මවා ගිය පොදු මහජන කමිටු මහජන සභාව බවට පත් කරන පොදු කම්කරු සභා හදන්නේ කොහොමද? ඒක තමයි අපි ඉස්සර දින අභියෝග. අපි කොහොමද ගොවීන්ගේ එවැනි සභා හදන්නේ? අපි කොහොමද දීවරයන්ගේ එවැනි සභා හදන්නේ? අපි කොහොමද ශිෂ්‍ය ව්‍යාපාරය, තරුණ ව්‍යාපාරය වගේ වඩා සංවිධිත ව්‍යාපාර මේකට එකතු කරගන්නේ? අපි කොහොමද කලාකරු, මාධ්‍යවේදීන්, විවිධ වෘත්තිකයන්, සමාජ මත සකසන්නන්, ඒ වගේ අය, සමාජ ක්‍රියාදරයන්, ඒ තනි පුද්ගලයන් කොහොමද මේ ව්‍යුහයන් වලට එකතු කරගන්නේ? තනි පුද්ගලයන් විදිහට මේ සටනට දායක වෙනවා. ඒගොල්ලොත් විශාල කාර්යභාරයක්. ඒගොල්ලන් කොහොමද මේකට එකතු කරගන්නේ? ඒත් ඒව ඔක්කොම එකතු කරගත්ත ජනතා සභා සියල්ල එකට එකතු වෙච්ච පුළුල් ජාතික මට්ටමේ මහජන කවුන්සිලයක් හදන එක. ඒක තමයි අපේ දේශපාලන වැඩපිළිවෙල. අපේ දේශපාලන වැඩපිළිවෙල ඒ පුළුල් මහජන කවුන්සිලය, පීපල්ස් කවුන්සිල් එක රාජ්‍යයේ තීන්දුව తీරන ගන්නා බලය හසුරුවන තැනකට වර්ධනය කරන එක තමයි අපේ දේශපාලන වැඩපිළිවෙල. හැබැයි ඒක වර්ධනය කරන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. ඒ වර්ධනය අපිට යන්න තියෙන පැති කීපයක් තියෙනවා. නේ පළවෙනි පියවර තමයි මහජන ව්‍යාපාරයක් හදන එක. අපි පෞගේ මාර්තු මාසේ ජනාරගල ව්‍යාපාරය එළි දක්වන වෙලාවේ ඒක නිශ්චිතව කිව්වා. පළවෙනි අදියර තමයි මහජන ව්‍යාපාරයක් හදන එක. දෙවෙනි අදියර තමයි ඒ මහජන ව්‍යාපාරයට
රාජ්‍යයේ බලයත් සමග අභිමුඛ වෙන්න පුළුවන් ඒකත් සමග ඒක කවුන්ටර් කරන්න පුළුවන් ප්‍රතිබලයක් දිත්ත බලයක් විදිහට ඒක වර්ධනය කරගන්න. තුන්වෙනි පියවර තමයි ඒ මහජන බලය රාජ්‍ය බලයම අත්පත් කරගන්න. ඕක තමයි අධීර 3. අද දැවැන්ත මහජන ව්‍යාපාරයක් ගොඩනැගිලා තියෙනවා. පළවෙනි අධීර සම්පූර්ණ. මුළු රටේම ජනතාව පාරට බහැලයි. මහින්ද රාජපක්ෂයි ජොන්ස්ටන් ප්‍රනාන්දුයි සනත් නිශාන්තයි ඔතන හිටපු බත් බැලියෝ ටිකයි හිතුවේ පොළු අරගෙන ඇවිල්ලා ගැහුවට පස්සේ නිවට විදිහට ඔලු නමාගෙන කොඳු නමාගෙන ඉඳී කියලා ලංකාවේ මිනිස්සු. මෙච්චර කල් එහෙම තමයි හිටියේ. මෙච්චර කල් ගහද්දි ඔලුව නමාගෙන තමයි හිටියේ. ගහද්දි බය වුණා මෙච්චර කල්. හැබැයි ගහපු මැරයන්ව අරගෙන ගිහිල්ලා ගස් බැඳලා නිරුවත් කරලා ගහලා මේ බේරේ වැවේ ගිල්ලන තැනකට රටේ ජනතාව ආවා. ගාලු මොදර පිටියට ගහන්න ගිය මැරයන්ට ගම් වලට එන්න දෙන්නේ නැහැ කියලා ගම්වල සීමාවල මේ මිනිස්සු රැස් වෙලා හිටියා ගම්වැසි. එතෙන්ට ආව ලංකාවේ ජනතාව. ගුණාත්මක වශයෙන් පිම්මක් ඉස්සරහට ඉස්සිලා තියෙනවා. ඒකේ තියෙන සමහර අර කියපු පසුගාමී ලක්ෂණ ටික අයින් කරලා දැන් ඒක ඇතුලේ කොල්ල කෑවා හැම කියලා කියනෝනේ. මේ පහුගිය කාලේ මහජන මුදල් මංකොල්ල කාපු කට්ටිය දැන් ඇවිල්ලා කියනවා ජනතාව කොල්ල කෑවා. රෙස්ටෝරන්ට් වල පුටු අරන් ගියා. ඔවා පෙන්නන්න. මෙන්න අරක්කු බෝතල් අරන් ගිහිල්ලා අහවල් රෙස්ටෝරන්ට් එකේ. ඕවා ෆොටෝ දදා කියනවා මේ සමාජ මාධ්‍යවල. ඒ කියන්නේ කවුද? මේ මහා මංකොල්ලකාරයෝ මහජන මුදල් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් වංචා කරපු අය වෙනුවෙන් පෙනී හිටපු කට්ටිය. අපි ජනතාවගෙනුත් ඉල්ලනවා ඒව කරන්න එපා. දැන් ඊයේ අපි දැක්කා සමහර අය ඒ වෙලාවේ ආවේගයට සමහර දේවල් මංකොල්ල කාලා ගිහිල්ලා ඒක වැරදි කියන මතය කිව්වට පස්සේ ඒක කරන්න එපා කියලා ඉල්ලුවට පස්සේ මේ අන්න ඒව නැවත පාරෙන් ගෙනල්ලා දාලා ගිහින් තිබුණා. අපි ගරු කරනවා ජනතාව. ඒ සම්බන්ධ. දිගින් දිගටම ගම්වල ඉන්න മന്ത്രിවරුන්ට පහර දෙමින් ඒගේ ක්‍රියාවලිය ඇතුලේ දැවැන්ත මර්ධනයක් දියත් කරන්න වෙඩි තියන්න අත්අඩංගුවට ගන්න කුමන්ත්‍රණයක් දියත් වෙද්දී අපි ඒක හෙලිදරව් කරාට පස්සේ අද රාත්‍රී මෙහෙම එකක් වෙනවා ඒ නිසා අද රාත්‍රී ගෙවල් වලට යන්න කියලා. අපි ඒ ඉල්ලීම කළා පැයක් දෙකක් ඇතුළත මිනිස්සු ඔක්කොම ගෙවල් වලට ගියා කවුරුත් හිටියේ නැහැ පාරේ. අපි ගරු කරනවා ඒ නිසා ජනතාව. දැන් මේ කට්ටිය කියනවනේ මේවා අසංවිධිතයි මිනිසුන්ට දේශපාලනේ තේරෙන්නේ නැහැ නේද? නෑ තේරෙනවා. තේරෙනවා කියලා පෙන්නුවා අයියේ පෙරේද. මේ ප්‍රශ්නේ කියද්දි මිනිස්සු ප්‍රතිචාර දක්වපු විදිහෙන් තේරුණා. ඒකයි අපි කියන්නේ අපේ ජනතාව විශ්වාසයි කියන්නේ. අපිට ඡන්ද 10000 15000 හම්බෙන කාලෙත් අපි කියද්දි අපේ ජනතාව විශ්වාසයි කියලා අපිට hina වුණා කට්ටිය. අපි ඒක තමයි කිව්වේ අපේ ජනතාව විශ්වාසයි කියලා. ඒ විශ්වාසය තමයි අපි කිව්වේ. අපිට අදටත් ජනතාව විශ්වාසයි. අපි හිතනවා ඔය දියවන්නාවේ භූත බංගලාවේ ඇස්සේ නෙමෙයි ප්‍රශ්න විසඳ ගන්න තියෙන්නේ. රටේ ජනතාව බලය අරගෙන තමයි ප්‍රශ්න විසඳන්නේ. මේක මේ කවුරු හරි දේශපාලන පක්ෂයකට ඡන්ද වැඩි කරගන්න, කවුරු හරි දේශපාලන පක්ෂයක වැඩි නියෝජිත ප්‍රමාණය පාර්ලිමේන්තු යවන්න, කවුරු හරි දේශපාලන පක්ෂයකට කැරිස්මැටික් නායකත්වයකට ආනුභාව සම්පන්න දිලිසෙන නායකයෙක් ගෙනල්ලා දියසෙන් කුමාරයෙක් ගෙනල්ලා එයා හරහා ප්‍රශ්න විසඳ ගන්න. එහෙම මේක විසඳන්න බෑ කියන එක පැහැදිලිද? එකම උත්තරේ තියෙන්නේ ජනතාව බලය අත්පත් කරගන්න. ඒතකොට ජනතාව බලය අත්පත් කරගැනීමේ අධීර තියෙනවා. එකක් තමයි මේ ව්‍යුහයන් ගොඩනගලා මේ ව්‍යුහයන් විසින්ම රාජ්‍ය බලය හසුරුවන තැනකට ගන්න. අනිත් එක තමයි එතෙක් අපිට පුළුවන් මේ පවතින නීතියට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ මහජන ව්‍යාපාරයට වාසිදායක ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පුළුවන්. ඒ සඳහා යන මාර්ගයේ ඒකට යටිතල පහසුකම් හදන සමහර දේවල් ටිකක් ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් කිසි විවාදයක් නැහැ ඒක කරන්න. ඒ කවුරු හරි හිතනවා නෑ අපිට පාර්ලිමේන්තුවත් එක්ක ගනුදෙනුවක් නෑ අපිට ව්‍යවස්ථාව වැඩක් නෑ මොකුත් වැඩක් නෑ ජනතා බලය කියලා නෑ අපි හැම තැනක නෑ. අපි හිතනවා මේ පාර්ලිමේන්තුවේ අත අඹරවලා දේවල් ගන්න පුළුවන් නම් ගන්න ඕන. මේ ඉන්න පාර්ලිමේන්තුව ජනතා බලය ඉස්සරහ දනගස්සලා අත අඹරවලා විධායක ජනාධිපතිකම අහෝසි කරගන්න පුළුවන් නම් අහෝසි කරගන්න ඕන. ඒක නොකර ඉන්න ඕනේ නෑ. ඒක කරගන්න ඕනේ. ඒක කරගන්න එක වාසි අර ව්‍යුහයන්. ඒක කරගන්න එක වාසි ඉදිරියේදී මහ ජනතාවගේ රජයක් හැදෙත්. අර 1935 දී ලංකා සම සමාජ පක්ෂයේ ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂයේ විදිහට වැඩ ආරම්භ කරද්දී මොකද්ද ඕගොල්ලන්ගේ ඉලක්කය කියලා අහද්දී ඒගොල්ලෝ කිව්වේ ගොවිකම් කරු ආණ්ඩුවක්. කියන්නේ වැඩ කරන ජනතාවට බලය. ඒක කිව්වේ. අද power to the people දියවන්නාවෙන් එළියට බලයක් කියලා සාමාන්‍ය මිනිස්සු ඔක්කොම කියන්න පටන් අරන් තියෙනවා. ඔක්කොමලා කියන්න පටන් අරන් තියෙනවා. ගෝඨා ගෙදර යන්න ගෝඨා go home 225ම එපා කියලා ආපු සටන් පාට ඒව දැන් වර්ධනය වෙලා තියෙනවා power to the people කියන දැන්. ජනතාවට බලය. ඒතකොට ජනතාවට බලය හිමි කරගන්න එකට යටිතල පහසුකම් හදා ගන්න පුළුවන් නම් මේ තියෙන එකෙන් ඒකත් කරගන්න ඕනේ.
අනිත් එක තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඒක කුණු වෙලා තියෙන්නේ, ඒක දි รา පත් වෙලා තියෙන්නේ, ඒක යල් පැනලා තියෙන්නේ. නමුත් ඒක පුළුල් කරගන්න පුළුවන් නම් මේ අවස්ථාවේ. ඒ කියන්නේ අපි හරිම කැමති මේ වෙච්ච ජනතා නැගිටීම විප්ලවීය නැගිටීමක් වෙලා ජනතාව මේක හරහා නිෂ්පාදන මාධ්‍යනුත් Taman සතු කරගෙන රාජ්‍ය ව්‍යුහයක් Taman සතු කරගෙන සමාජ පරිවර්තනයක්ම කරනවා නම් සමාජවාදෙම උදා කරන විප්ලවයක් නම් මේ ඇවිල්ලා තියෙන්නේ. අපි කැමති. අපි ඒකට තමයි කැමති. හැබැයි අපි දන්නවා මේක එහෙම එකක් නෙමෙයි කියලා. මේක ආවේ ගෝඨ ගෝ හෝම් කියලා. මේක ආවේ පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නැහැ කියලා මේක. මේක එතෙන්ට වර්ධනය කරගන්න අමාරුයි. හැබැයි අපිට විශ්වාසයි ඊටාම නුදුරු අනාගතයේදී ඒ නැගිටීම ජනතාව කරනවා. සමාජ පරිවර්තනයක් සඳහා වන නැගිටීම ජනතාව කරනවා. ජනතාව ඒක කිරීම සඳහා ජනතාව හසුරුව ගන්න, ජනතාව මෙහෙව ගන්න එකට නායකත්වය දී ගන්නත් ඕන. ඒක කරන්නත් ඕන. හැබැයි දැන් මේ නැගිටීම ඇතුලේ අපි අවම දේවල් ටික කරගන්නේ කොහොමද? මේක නිකම්ම ෂෙඩ් වලට ඩීසල් ටිකයි පෙට්‍රල් ටිකයි ඇවිල්ලා ගෑස් ටික ඇවිල්ලා කඩවල වලට ආහාර ද්‍රව්‍ය වල මිල ඕනනම් චුට්ටක් අඩු වෙලා අර නැති බෙහෙත් ටික ආපහු ස්පිරිතාල වලට ඇවිල්ලා ඊට පස්සේ ඔක්කොමලා ගෙවල් වලට ගිහලා පරණ පුරුදු විදිහට ජීවත් වෙන්න පටන් ගත්තොත් එහෙම මේ නැගිටීම වැඩක් නැහැ. ඒත් මේකේ දිගු කාලින ජනතා ජයග්‍රහණයක්පත් කරගන්නවා. ඒක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ නැගිටපු ජනතාව ස්ථාවර ව්‍යුහයන් ඇතුලේ සංවිධානය කරන්න ඕනේ. ඒකට තමයි අපි යෝජනා කරන්නේ ජනතා සභා, පීපල්ස් කවුන්සිල් ඒවා යෝජනා කරන්නේ ඒකට. දෙවෙනි එක තමයි මේ නැගිටීම භාවිතා කරලා රටේ මූලික නීතිය කියලා කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් අනෙකුත් නීතිවලත් කල්පවත්නා වෙනස්කම් කරගන්න. ඒව තමයි අපිට දිගු කාල ජයග්‍රහණ විදියට හිඳින්නේ. ඒ නිසා එක පැත්තකින් ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවර්ධනය කරගන්න ඕනේ. ඒකට ඕන කරන පහසුකම් ටික හදා ගන්න ඕනේ. අනිත් පැත්තේ මේ තියෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් කරන්න මේ ජනතා බලය පාවිච්චි කරගන්න ඕනේ. ඒක කරන්න නම් අර ඉස්සෙල්ලා කිව්වා වගේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්න පාර්ලිමේන්තුවේ අත අඹරවල මේ ටික කරගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලා කිව්වට පස්සේ ඒකේ පැති දෙකක් ගැන කියනවා. දීර්ඝ කාලයක් තිස්සේ ජෝන් ලොක්, තෝමස් හොබ්ස් වගේ සමාජ සම්මුතිවාදී චින්තකයෝ ඒගොල්ලෝ කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ජනතාවයි රජයයි අතර සම්මුතිය, givisuma. ඒ givisuma තමයි ඔය ලියලා තියෙන්නේ කියලා කිව්වේ. ඒකේ කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු සමාජය සහ රාජ්‍ය අතර givisumක කියලා කිව්වේ. ඊට පස්සේ මාක්ස් ඇවිල්ලා කිව්වා නෑ ඒකේ givisumක ලක්ෂණ වලට අමතරව තව පැත්තක් තියෙනවා. ඒ තව පැත්ත තමයි පාලක පන්තියේ ආධිපත්‍ය ජනතාව මත පටවන ක්‍රමයේ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඇත්තටම වර්තමාන ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තත් මේකේ පැති දෙකක් තියෙනවා. එක පැත්තකින් පවතින පාලක පන්තියේ ආධිපත්‍ය ජනතාව මත පටවන ලියවිල්ලක් විදිහට රටේ මූලික නීතිය ලෙස මේක ක්‍රියාත්මක වෙනවා. හැම නීතියම මර්ධනකාරී, හැම නීතියම ආධිපත්‍යධාරී, මූලික නීතිය වඩා ආධිපත්‍යධාරී, වඩා මර්ධනකාරී. ඒකක් තියෙනවා. හැබැයි ඒ තියෙන අතරම රාජ්‍ය සහ සමාජය අතර යම් බල තුලනයක්, යම් බලය බෙදා ගැනීමක්, සමාජයටත් යම් බලය හිමි කර දීමකුත් මේකේ තියෙනවා. උදාහරණයක් විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් තියෙනවා. ඒවා කඩ වුණොත් අධිකරණයට යන්න පුළුවන් තත්ත්වයක් හැදෙලා තියෙනවා. ඒක 72 ව්‍යවස්ථාවේ තිබුණේ නැහැ. ඒක සෝල්බරි ව්‍යවස්ථාවේ තිබුණේ නැහැ. 78 දී ඒක ඇතුල් වෙන්නේ ජනතාවගේ බලය යම් ආකාරයකට ප්‍රකාශමාන වීම ඇතුළු. ඊට පස්සේ මැතිවරණ වලදී හරි මොනවාගේදී හරි මේ ඉන්න ඒකාධිපති පාලකව පළවාහරණ බලයන් මේව ඇතුලේ තියෙනවා. ඉතින් යම් ආකාරයකට ජනතාවටත් මේකේ බලයක් තියෙනවා. ජනතාව සතු බලයක් තියෙනවා, රාජ්‍ය සතු බලයක් තියෙනවා. 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ හරි 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවේ හරි වර්තමාන 1978 ව්‍යවස්ථාවේ හරි මේ බල තුලනයේදී රාජ්‍යයේ බලය වැඩි. මේක වැඩි වෙන්නේ නිකන් නෙමෙයි. ඒක බැඳිලා තියෙනවා පන්ති අරගලේ තීව්‍රතාවයත් එක්ක. පන්ති අරගලේ පහළ පන්තින් වැඩ කරන පන්තින් වල බලය වැඩි කාලෙට ලෝකේ හැමතැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට වඩා ප්‍රජාතන්ත්‍රවාදී, වඩා ජනතා හිතවාදී වගන්ති ඇතුළු. ජනතාවගේ බලය දුර්වල වෙනකොට, පාලක පන්තියේ බලය ශක්තිමත් වෙනකොට ඒවා අයින් කරලා නව ව්‍යවස්ථා සංශෝධන හරහා බලය ඒකරාශී කරගන්න. සමහරට ව්‍යවස්ථාව පැත්තකින් තියලා ඒවා මුකුත් නැතුව වැඩ කරා සමහර රටවල. දැන් අපි උදාහරණයක් ගන්න ජනතාවගේ බලය දුර්වල වෙලා ගෝඨාභය රාජපක්ෂලාගේ බලය වර්ධනය වෙලා තිබ්බ වෙලාවේ තමයි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ජනාධිපතිට තව බලතල ගොඩක් ගොනු කරගන්න.
දැන් ජනතාව පාරට බහැලා ජනතාවගේ බලය ශක්තිමත් වෙනකොට ජනාධිපතිම ඇවිල්ලා කියනවා මම ඒක අයින් කරගන්න. ඒ නිසා මේක රැඳිලා තියෙන පන්ති අරගලේ ශක්තිය මත ඒක තීව්‍රතාවම. දැන් මේ වෙලාව කියලා කියන්නේ ජනතාව තමන්ගේ බලය, තමන්ගේ ශක්තිය පෙන්නමින් ඉන්න මොහොත. අගමැතිවරයාව පාළු දූපතක හිර කරලා, ජනාධිපතිවරයාව බංකරයක හිර කරලා, මැති ඇමතිවරුන්ට පාරට බහින්න බැරි තත්ත්වයක් හදලා, පාර්ලිමේන්තුව රැස් වෙන්න අමාරු තත්ත්වයක් හදලා, මෙච්චර කල් ජනතාව බය කරගෙන හිටපු අයට බයේ කකුල් වෙවුලන්න පටන් ගන්න තත්ත්වයක් හදලා දැන් ජනතාව බලය අතට අරගෙන. මේ වෙලාවේ මේ අවස්ථාවේදී කොහොමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මෙන්න මේ බලය පාවිච්චි කරලා දිගු කාල වෙනස්කම් ප්‍රමාණයක් කරගන්න. ඒක එක පැත්තකින් ජනතාවගේ බලය ශක්තිමත් කරන සමාජයේ පැත්තේ බලය ශක්තිමත් කරන එකක් වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ඒක ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් කරා යන ගමනේ මූලික පදනමක් හදන්න ඕනේ. එතකොට ඒ නිසා අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධ ඉදිරිපත් කරන අදහස මේ ඉතුරු අය ඉදිරිපත් කරන අදහස් ඔක්කොටම වඩා වෙනස්. අපේ මූලික පදනම් 5ක් තියෙනවා මේක සම්බන්ධ. පළවෙනි පදනම අංක 1ට වෙන මුකුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉවත් විය යුතුයි. මොන ප්‍රතිසංස්කරණ මොන ව්‍යවස්ථා සංශෝධන මොකේට කලින් ගෝඨාභය ඇවිල්ලා මම 21ක් ගෙනල්ලා 20 කැන්සල් කරලා 19 ගේන්නම් මම පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නම් කීකේ ගෝඨාභය කියනේවා වැඩක් නැහැ. ගෝඨාභය යන්න ඕනේ ඒක කරන්න වෙනම. ගෝඨාභයට ඒව කරන්න වැඩක් නැහැ. ගෝඨාභය ලව්ව ඒව කරගන්න අපිට උවමනාවකුත් නැහැ. පළවෙනි අංක 1 ගෝඨා යන්න ඕනේ. ජනතාව ඇවිල්ලා වීදි බැස්සෙත් ගෝඨා ගෝ හෝම් කියලා නිසා එයා යන්න ඕනේ. ජනතා මතයට හිස නමලා එයා යන්න ඕනේ. එයා කිව්වේ කොහොමද? එයා කිව්වේ නෑ දැන් එපා කිව්වට මිනිස්සු 169ක් මට ඡන්දෙ දීලා තියෙනවා. ඒ නිසා තමයි මම ජනාධිපතිකමේ ඉන්නේ කිව්වේ. එහෙම කියපු හාදයා මෙන්න ඊයේ ජනතාව විසින් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දෙ දෙන්නේ නැතුව ප්‍රතික්ෂේප කරලා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව ආපු එකම එක ආසනයක් විතරක් පාර්ලිමේන්තුවේ හිමි පක්ෂික නායකයාට රනිල් වික්‍රමසිංහට අගමැතිකම දුන්නා. දැන් අපි ඔය මොකක්වත් ඡන්ද වලින් මනින්නේ නැහැ. නමුත් ගෝඨාභය ඡන්ද වලින් මනින්නේ. ගෝඨාභය හැම එකටම කියන්නේ මට 169 ඡන්ද දුන්නා කියලා. ඒකට කවුරුත් ඡන්ද නොදුන්න රනිල් වික්‍රමසිංහව අගමැති කරේ. ඒ මොන ජනමතයක්ද ඒක? ඒක මොකක්ද එතකොට? ඒකට අනිත් එක දැන් රනිල් වික්‍රමසිංහ මේ අගමැති ධූරයේ වැඩබාර අරන් තියෙන එයා මේ අරුබුදයට උත්තර හොයන වීරයෙක් විදියට. එයා වීරයාද? එයාට තියෙනවද වැඩපිළිවෙල? ඔය මොකක්වත් නැහැ. ඔකට හරි ලස්සන උදාහරණයක් තියෙනවා. මේ නුවර පෙරහැර බලන්න වැවරවුමේ කට්ටිය තෙරපි ඉන්න වෙලාවේ එක්කෙනෙක් වැටුණලු වැවට. වැටිච්ච වෙලාවේ ඔක්කොමලා කෑ ගහලා හිටියලු මේ එක්කෙනෙක් වැවට වැටිලා බේරගන්න කියලා කෑ ගහලා හිටියලු. අන්තිමට එක තරුණයෙක් මේ වැවට පැනලා අර වැටිච්ච කෙනාව ගොඩ අරගෙන ආවලු. ආපු ගමන් ඔක්කොමලා වට වෙලා මේ ඔයා මාර වීරයෙක් ඔයා බලන්න දැන් දියට වැටිච්ච කෙනාව බේරගන්නවා ඔයාගේ ජීවිතේ පවා අවදානමේ හෙළුවා ඔයා වීරයෙක් කියලා කිව්වා. කෙනෙකුට මිනිහා ඇවිල්ලා හරි ඒව පස්සේ බලාගමු මට දැනගන්න ඕන කොයි පරයද මාව වැවට තල්ලු කරේ. දැන් රනිල් වික්‍රමසිංහත් ඒ වගේ හිතන්න එපා මිනිහා මේ වීරයා වගේ මේ අර්බුදේ මැද්දට පැන්න කියලා මිනිහා තල්ලු කරා. අපි දන්න විදිහට තල්ලු කරේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයයි ඇමරිකානු තානාපති කාර්යාලයයි එකතු වෙලා තමයි මිනිහාව වැවට තල්ලු කරේ. දැන් බොරුවට වීරයෙක් කියලා හිතන්න එපා මිනිහත් කල්පනා කර ඉන්නේ කවුද මාව තල්ලු කරේ කියලා. ඒ නිසා එයා අපිව දැන් දියේ වැටිච්ච කෙනා බේරගනී කියලා හිතාගෙන ඉන්න එපා. රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස පත් කිරීමෙන්ම ජන මතය සම්බන්ධ මොනතරම් නිග්‍රහශීලී ආකල්පයක්ද මොනතරම් අවමන් සහගත ආකල්පයක්ද ගෝඨාභයට තියෙන කියලා පේනවා. දැන් ගෝඨාභය යන්නම රනිල්ව අගමැති කරලා පෙන්නපු ඒ කතාවෙන් පස්සේ ගෝඨාභය යන්නම. තවත් ගෝඨාභයට ඉන්න අයිතියක් නැහැ. ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි එක් മന്ത്രി ධූරයක් සහිත පක්ෂයක නායකෙක් අගමැතිවරයා. මීට කලින් හැමදාමත් වගේ බහුතරයේ ඉන්න කෙනා තමයි අගමැති වුණේ. අවස්ථා ඉතාම සීමිත සංඛ්‍යාවක සුළුතර ආණ්ඩුව හදලා තියෙනවා. නමුත් ඒවා ඉක්මනට වැටුණා. එක മന്ത്രി කෙනෙක් ඉන්න තමන්ම එක්කනා බවට පත් වෙච්ච කෙනෙක් අගමැති වෙද්දී ගෝඨාභය ඒ අවමන් කරන්න අපේ රටේ ජනතාවගේ මතයට බලයට. එයා අවමන් කරන්නේ එයා නොයා ඉඳීමෙන් විතරක් නෙමෙයි. රනිල්ව අගමැති කිරීමෙන් එයා අවමන් කරනවා. නිසා අංක 1 පදනම ගෝඨය අයින් වෙනවා. අංක 2 තමයි කටු කපලා බෑ විධායක ජනාධිපති ක්‍රමයම අහෝසි කරන්න. දැන් මේ එක කතා 21 සංශෝධනයක් ගේමු. ඒකෙන් 19+ කරමු. ඔය හුරතල් වැඩක් නැහැ.
විධායක ජනාධිපති ක්‍රමයේ කටු කැපිලි තේරුමක් නැහැ. තේරුමක් නැහැ කියලා අපි දැක්කා යහපාලන ආණ්ඩුව ඇවිල්ලා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරා. කිසිම තේරුමක් නැහැ කියලා අපි දැක්කා. ඒ වෙලාවේ අපේ පෙරටුගාමි සමාජ විපක්ෂයේ එක മന്ത്രിවරයෙක් හිටියා පාර්ලිමේන්තුවේ. අජිත් කුමාර සහෝදරයා. ඔහු පක්ෂව හෝ විපක්ෂව ඡන්දෙ දීමෙන් වැළකුණා 19 වෙනි සංශෝධනය. ඒකෙදි අපි ඉදිරිපත් කරපු තර්කය මොකක්ද? අපි විපක්ෂව ඡන්දෙ දෙන්නේ නැහැ මොකද තිබ්බේකට වඩා පුංචි හරි වර්ධනයක් මේකේ තියෙන නිසා. නමුත් අපිට පක්ෂව ඡන්ද දෙන්න බෑ. මොකද මේකෙන් මුකුත් වෙන්නේ නැහැ. අඩුම ගානේ ජනාධිපතිවරයාට අධිකරණයෙන් වරදකරුවන් කරපු පුද්ගලයන් ජනාධිපති සමාව දීලා නිදහස් කරන්න තියෙන බලය නැති කරේ නැහැ. අඩුම ගානේ ජනාධිපතිවරයාව කිසිදු අධිකරණයක් ඉදිරියට ගෙනියන්න බෑ කියලා නීතියෙන් මුක්තිය දීලා නීතිය ඉදිරියේ සියල්ලෝ සමානයි කියලා ව්‍යවස්ථාවේ ලියලා තියෙන එකම ජනාධිපතිට අදාළව කඩලා ලංකාවේ ව්‍යවස්ථාවේ ඒ වගන් තියෙන වෙනස් කරන්න ඕනේ. නීති ඉදිරියේ සියල්ලෝ සමානයි කියලා තියෙනවා. නීති ඉදිරියේ ජනාධිපති හැර අන් සියල්ලෝ සමානයි කියලා තමයි ලියන්නේ. එතකොට එහෙම ව්‍යවස්ථාවක් ඒවවත් වෙනස් නොකර නිකම් මේක තේරුමක් නැහැ කියන අදහස අපිට දැන් කියන එක ගැනත් අපිට කියන්නේ තියෙන්නේ ඒකයි. ආපහු 19 ගෙනාවා කියලා. ආපහු 19+ ගෙනාවා කියලා කිසිම මේ වගේ වෙනසක් වෙන්නේ නැහැ. විධායක ජනාධිපති ධූරයම ගෙඩි පිටින් අවලංගු කළේ. ඊළඟ එක තුන්වෙනි කරුණ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා තවත් තේරුමක් නැහැ. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදිලා අවුරුදු 44යි. ඒ අවුරුදු 44ට දැනටම සංශෝධන 20ක් වෙලා තියෙනවා. මේක ඉරලා මහලා පැලස්තර දාලා එක එක ඒවා වෙලා තියෙනවා. ඒ සංශෝධන වලින් බහුතරය ගත්තට පස්සේ ඒව කරේ ඒ මොහොතේ පාලකයාගේ දේශපාලන ඌමනාව ගැන හිතලා. එහෙම කරේ. දැන් උදාහරණයක් විදියට මේ සිරිමාව බණ්ඩාරනායක විපක්ෂ නායිකාවගේ ප්‍රජායිතිය අහිමි කිරීම සඳහා මේ විශේෂ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් දැම්ම ජයාජාවට. ඒ දාපු වෙලාවේ අය ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට. රීට් ආඥාවක් ඉල්ලලා මේ කොමිෂන් සභාවේ කටයුතු නවත්තා. ඒ වෙලාවේ සම්මත කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ සංශෝධනයෙන් කිව්වා රීට් ආඥා ලබා දීමේ බලය ඇත්තේ අභියාචනාධිකරණයට කියලා ටක් ගාලා ව්‍යවස්ථාව වෙනස් කරා. ඒ වෙනස් කරේ මොකද? ඒ වෙනකොට ජේ.ආර්.ට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් පාලනය කරගන්න අමාරුයි. අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු ටික කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ නිසා රීට් ආඥා නිකුත් කිරීමේ බලය ටක් ගාලා දැම්මා. ඒ දැම්මේ මොකටද? මොකද්ද මේ නීතිය කරපු වෙනසේ මොකද්ද පදනම කියලා ගත්තොත් එහෙම සිරිමා බණ්ඩාරනායකගෙන් දේශපාලන පරිගණනය කරා. ඔන්න ඔහම සංශෝධන තියෙන්නේ ගොඩක් කියලා. ඊට පස්සේ අර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ විදිහට හිටියා පාර්ලිමේන්තුවේ. ජාතිවාදී ජේ.ආර්. ජයවර්ධනට ඕනුණා මේ මිනිස්සු ටික පාර්ලිමේන්තුවෙන් එලවලා දාන්න. ඒකට තමයි 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියනාවේ മന്ത്രിවරු හැම කෙනාම එක රටක් රකින්නයි කියලා දිවුරුම් දෙන්න ඕනේ. එහෙම දිවුරුම් දෙන්නේ මොකද? ඒවට දේශපාලන මත තියෙන්න පුළුවන්. අපි විරුද්ධ වෙන්න පුළුවන්. මේ එක රටක්ද රටවල් දෙකක්ද කියන ඒවා සම්බන්ධ. නමුත් එහෙම දේශපාලන මතයක් තියෙන්න පුළුවන්. යම් නිශ්චිත දේශපාලන මතයක් ගන්න කෙනෙකුට පාර්ලිමේන්තුවට එන්න බෑ කිව්වට පස්සේ ඒ මතය එහෙනම් ආයුධ සන්නද්ධව තමයි ක්‍රියාත්මක. ඒක තමයි පහුගිය කාලේ ඊට පස්සේ උනේ. අවුරුදු 30ක යුද්ධේ. ඒ මතය පාර්ලිමේන්තුවේ නියෝජනය වීම නැවැත්තුවා. ඊට පස්සේ ඒගොල්ලෝ සයිනයිට් කරලා බෙල්ල බැඳගෙන ආවා. බඩේ බෝම්බ බැඳගෙන. ඒතර ඔහොමනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙතෙක් සංශෝධනය වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් තවත් මේකේ පැලැස්තර වැඩක් නැහැ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම කුණු කුඩේට දාන්න ඕනේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනේ. ඒක තමයි අපේ තුන්වෙනි කරුණ. හතරවෙනි එක තමයි ඒ අලුතෙන් හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කරුණු විතරක් තිබිලා වැඩක් නැහැ. ඒ වෙනුවට තව අමතර කරුණු ගණනාවක් අවශ්‍යයි. මේ දූෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. මහජන මතය, මුදල් බලය, මාධ්‍ය බලය, රාජ්‍ය බලය, සිවිල් බලය, ප්‍රචාරක බලය පාවිච්චි කරලා මංකොල්ල කන ජනමතය වෙනස් කරන විකෘති කරන මේ ඡන්ද ක්‍රමය වෙනස් කරගන්න. අද ජනතාව කියනවා ගෝට ගෝ හෝම් කියලා. හැබැයි යන්නේ නැහැ. ඡන්දයෙන් පත් කරපු නියෝජිතයව යවා ගන්න විදියක් නැහැ ජනතාව. නිසා නැවත කැඳවීමේ බලය, තමන් විසින් පත් කළ නියෝජිතයන් නැවත කැඳවීමේ බලය, try to recall වගේ බලයක් ජනතාවට ලබා දිය යුතුයි. ඒක මේ ව්‍යවස්ථාවට ඕන. ඒ වගේ කරුණු ගණනාවක් මේ ව්‍යවස්ථාවට ඇතුල් කළ යුතුයි. ජනතාවගේ පැත්තෙන් ජනතාවට දේශපාලනයට සහභාගී වීම සඳහා ඉඩකඩ හදන, අයිතිය හදන කරුණු ඇතුළත් තියෙනවා. ඒක තමයි හතරවෙනි කරුණ. පස්වෙනි එක තමයි මේවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෝ ටිකක් කාමරයක එකතු කරගෙන මේසයක් උඩ ඉඳගෙන මේ ව්‍යවස්ථා හදන්න බෑ.
ඒක තමයි පස්වෙනි කරුණ. ස්ථිර වශයෙන්ම මේ ව්‍යවස්ථාව නිර්මාණය කරද්දී ජනතාවගේ අදහස් විමසන ව්‍යුහාත්මක ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. එහෙම හදන ව්‍යවස්ථා කෙටුම්පත අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. අනිවාර්යයෙන්ම මේක ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. ඒ නිසා මුලින් එන්න ඕනේ ජනමත විචාරණ. දැන් අපි දැක්ක සමහර අය කියනවා ඉස්සෙල්ලා මහමැතිවරණයක් ගේමු කියලා. මෙච්චර දෙයක් වෙලා රනිල් අගමැති වුණාට පස්සේ තද උදෙත් කියනවා මහමැතිවරණයක් ගේමු කියලා. මහමැතිවරණයක් ගේන්නේ කොහොමද? මහමැතිවරණයක් ගේන්නේ මේ පවතින ව්‍යවස්ථාව ඇතුළේද? මේ පවතින ව්‍යවස්ථාව ඇතුළේම පවත්වන මහමැතිවරණයකින් ජනතාවගේ මතය විකෘති නොවි පිළිඹු වෙයිද? දැන් මේ තියෙන තත්ත්වය ඇතුලේ මහමැතිවරණයක් තිබ්බොත් එහම ආපහු කෝටි ගණන් සල්ලි වේදම් කරන අයයි විදේශ ඔත්තු සේවාවයි ඔය තානාපති කාර්යාලය ටිකයි ධන කුවේරයෝයි ජාවාරම්කාරයෝයි හොරු තක්කඩි ටිකයි මැදිහත් වෙලා ජනමතේ වාස්තු කරන්නේ නැද්ද? ටෙලිවිෂන් channel අයිතිකාර, පත්තර අයිතිකාර, ගුවන්විදුලි සේවාවන් අයිතිකාර ධන කුවේරයන්ට Tamanට ඕන විදිහට ජනමතේ වාස්තු කරන්න ඉඩක් හම්බෙන්නේ නැද්ද? රාජ්‍ය බලය අයිති ලෙස පාවිච්චි කරන්න ඉඩක් හම්බෙන්නේ නැද්ද? මේ මැතිවරණ ක්‍රමය මේ ව්‍යවස්ථාව මෙහෙමම තියාගෙන ඡන්දයක් ඉල්ලන්න පිස්සු වෙන්න ඕන. කවුරු හරි හිතන් ඉන්නව නම් ඒකෙන් මේ ලොකු ජයග්‍රහණ ගන්න පුළුවන් කියලා ගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ සියලු ඡන්දකම වෙනස් කරලා මැතිවරණයකට යනවා මිසක ඒ නිසා ආරම්භයේදී ජනමත විචාරණයක් තමයි අවශ්‍ය. අනිත් ප්‍රශ්නේ තමයි කඩිනම් මැතිවරණයක් ගේනකොටම මේ පක්ෂපාත ભેද වලින් තොරව හැදිලා තියෙන පුලුල් මහජන ව්‍යාපාරේ පක්ෂ විදිහට කෑලි වලට කැඩෙනවා. ભેද වෙනවා, අසමගි වෙනවා. දැන් ගෝල් ෆේස් වල ඉන්නයි කියන්නේ නිර්පාක්ෂික කියලා. නිර්පාක්ෂික කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ නේ. එතන පක්ෂ නැහැ, පක්ෂ දේශපාලනයක් නැහැ. එහෙම නැහැ. පක්ෂ වල කට්ටිය ඔක්කොම ඉන්නවා එතන. නිර්පාක්ෂික කියලා අදහස් කරේ මොකක්ද? අදහස් කරේ යම් නිශ්චිත පක්ෂයක දේශපාලන න්‍යාය පත්‍රයකට මේ අරගලය මෙහෙවන්න බෑ. මේ අරගලය ජනතාවගේ අරගලයක් කියන එක පළවෙනි පොයින්ට්. දෙවෙනි එක තමයි මෙතන පක්ෂයක කතාවක් නැහැ. සියලු පක්ෂවල අය පක්ෂ ભેද වලින් තොරව මේ අරගලයට එකතු වෙනවා කියන්නේ. ඒක තමයි දෙවෙනි මූලධර්ම. අපි එකඟයි ඒකට. අපි නම් ෂොක් වෙන්නේ, අපි නම් අප්සෙට් වෙන්නේ නිර්පාක්ෂික කිව්වා. දැන් අපේ මේ වමේ කියලා ඉන්න අයත් අප්සෙට් වෙනවා නිර්පාක්ෂික කිව්වා. ඇයි අප්සෙට් වෙන්නේ? අපි නම් කැමති. ඒ කියන්නේ ජනතාව කියන්නේ නෑ අපි පන්තියයි අරගල කරන්න කියලා. කොහොමත් පක්ෂ නෙමෙයි මෙතන ප්‍රශ්න බෙදුම් රේඛාව හදන්නේ. පන්ති බෙදුම් රේඛාව හදන්න. පක්ෂ දේශපාලන ඉක්මව පන්ති දේශපාලන ගන්න ඕන. දැන් මේ ජනතාව කියන්නේ ඒක. පක්ෂ දේශපාලන නෙමෙයි අපි මේ වෙලාවේ පන්ති දේශපාලන ප්‍රමුඛ කරමු කියලා ඉල්ලන්නේ. ඔය නිර්පාක්ෂික හරි මොනවා හරි වචන මේ අපි කියන වචන වලින් නෙවෙයිනේ ඒවා කියන්නේ. අපේ භාෂාවෙන් නෙවෙයිනේ ජනතාව කියන්නේ ජනතාවගේ භාෂාවෙන්. අපිත් හොයාගන්න ඕනේ අපි මේ කියන ඒවා කොහොමද ජනතාවගේ භාෂාවට ට්‍රාන්ස්ලේට් කරන්න කියලා. දැන් මේවට අනුමැතිය ගන්න බැරි වෙච්ච එක හේතුවක් තමයි මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේක. ඒක පොදු ජන භාෂාවට පරිවර්තනය වෙලා නැහැ. අපි මේ කියන ඒවා ඔක්කොම පරිවර්තනය කරගන්න ඕනේ. දැන් ජනතාවගේ භාෂාවෙන් පන්ති අරගලය ගැන කියන විදිහ තමයි මේ නිර්පාක්ෂිකයි කියලා කියන එක. ඒකට බය වෙන්න, කලබල වෙන්න, දුක හිතෙන්න, හිත රිදව ගන්න. නිර්පාක්ෂික නම් උඹලම් බලාගෙන ඉන්න අපි එන්නේ නැහැ ගෝල් පේස් කියලා ටෙක්නිකල් හන්දියට යන්න. ඌව කරන්න ඕනේ නැහැ. අපි සතුටු වෙන්න ඕනේ මිනිස්සු එහෙම කියන එක ගැන. ප්‍රශ්නේ තියෙන්නේ දැන් හදිසි මැතිවරණයක් ඇඳෙවොත් එහෙම ඔන්න ඔය ඒකමිතිය, ඔය සමගිය, ඔය එකමුතුකම, ඔය මහජන ව්‍යාපාරය දුර්වල වෙනවා. හදිසි මැතිවරණයක් ආවොත්. මැතිවරණයක් යනවා යන්න ඕනේ මේවා හරියට සංවිධිත කරලා, සංවිධානය කරලා, ජනසභා හදලා, පීපල්ස් කවුන්සිල් හදලා, විකල්ප පාර්ලිමේන්තු හදලා මේ අරගලයට ආපු ජනතාව සංවිධාන ව්‍යුහයන්ට ඇතුල් කරලා තමයි යනවනේ යන්නේ. ඒක කොන්දේසි දෙකක් සැපිරෙන්න ඕනේ මැතිවරණයට යද්දී. එකක් මේක ඉක්මනින් සංවිධානය කරගන්න ඕනේ. දෙවෙනි එක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආවට පස්සේ තමයි මේක කරන්න ඕනේ. ඒක නිසා මේ දැන් විධායක ජනාධිපති ක්‍රමය කියන එක නව ලිබරල් ධනවාදයට එක්කම සම්බන්ධයිනේ. නව ලිබරල් එක ලංකාවේ ස්ථාපිත කිරීමයි විධායක ජනාධිපති ක්‍රමයේ ස්ථාපිත කිරීමයි එකම අවුරුද්දේ නෙවුනේ. මේ දෙක සම්බන්ධයි. නව ලිබරල් එක ගෙනියන්න නම් විධායක ජනාධිපති ක්‍රමය ඕනේ. හැබැයි දැන් නව ලිබරල් සිහින ඔක්කොම බිඳ වැටෙනවා. ණය අරගෙන රට සංවර්ධනය කරන අර මේ කියපු සිහින ඔක්කොම බිඳ වැටෙනවා. දැන් බිත්තියට හේතු වෙලා ඉන්නේ. දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්දියාවේ යාචකයන්ගේ හිඟා කාපු සල්ලි ටික එකතු කරනවා ලංකාව බේර ගන්න කියලා. චීනේ ප්‍රාථමික පාසල් වල දරුවන්ගේ දවල්ට බනිස් එකක් කාලා තේ එකක් බොන්න කියලා දුන්න පොකට් මනි ටික එකතු කරනවා ලංකාව බේර ගන්න කියලා. විලිලැජ්ජ. ඔන්න ඇවිල්ලා අන්තිමට හේතු වෙලා තියෙන තැන. දැන් නව ලිබරල් ධනවාදෙම ෆේල් නම්
ඒක වෙනුවෙන් හදපු විධායක ජනාධිපති ක්‍රමේ තියාගන්න ඕනේ නැහැ. මොකද මේක තනි පුද්ගලයෙක් අත ඒකාධිපති බලයක්. රාජ්‍යයේ ප්‍රධානියා ජනාධිපති, ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති, ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකයා ජනාධිපති, යුද්ධය හා සාමය ප්‍රකාශයටපත් කිරීමේ බලය තියෙන ජනාධිපතිට, තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් පත් කරන්නේ ජනාධිපති, රාජ්‍යයේ මුද්‍රාව තියෙන අධිකාර පත්‍ර වලට අත්සන් කරන්නේ ජනාධිපති, හමුදාපති පත් කරන්නේ යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, පොලිස්පති මේ ඔක්කොම පත් කරන්නේ මේ ජනාධිපති. ඔය අසීමිත බලය තනි මිනිහෙක්ට තිබ්බ එකේ පිස්සුව තේරෙනව නේද දැන්? පොහොර ප්‍රශ්නේ මොකද උනේ? අසීමිත බලයක් සහිත තනි මිනිහෙක් හිටියා. එයාට හිතුණා එක රැයින් රසායනික පොහොර නවත්තන්න ඕනේ කියලා. ඒකට මේ තියෙන ක්‍රමයට අනුව එයා කාගෙන්වත් අහන්න ඕනේ. එයා ගොවීන්ගෙන් අහන්න ඕනත් නැහැ. එයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් අහන්න ඕනත් නැහැ. එයා කෘෂි විශේෂඥයන්ගෙන් අහන්න ඕනත් නැහැ. එයා දේශපාලන විශාරදයන්ගෙන් අහන්න ඕනත් නැහැ. එයා අඩුම ගානේ කෘෂිකර්ම ඇමතිගෙන්වත් අහන්න ඕනේ. එයා ගහනවා අස්සන් කරලා ගැසට් එක රැයි මුළු රටේම කෘෂිකර්ම ප්‍රතිපත්තිය වෙනස් කරා. දැන් ප්‍රශ්නේ ගෝඨා ගෝ හෝම් කියද්දි ගෝ හෝම් කියන්නේ ගෝඨට විතරක් නෙමෙයි. ඔය ගෝඨා වාඩි වෙලා ඉන්න පුටුව ඒ අසීමිත බලතල ඒකත් අයින් කරන්න ඕන. නැත්තම් ගෝඨා ගෝ හෝම් කියලා ගෝඨා ගෙදර ඇවිල්ලා තව කවුරු හරි ඇවිල්ලා ඔය පුටුවේ වාඩි වුණාට පස්සේ ගෝඨා හිටියට වඩා යහපතක් වෙන්නේ නැහැ. නිසා අනිවාර්යෙන් ගෝඨයි පුටුවයි දෙකම යවන්න ඕන. අපි දැක්කා මේ තනි මිනිහෙක්ට බලය තියෙනකොට එන ප්‍රශ්න එක උදාහරණයක් විතරයි පොහොර ප්‍රශ්න. අපි ඊයේ දැක්කා රණි අන්න තනි මිනිහාගේ බලය පාවිච්චි කරලා 225ක් ඉන්න පාර්ලිමේන්තුව පව පැත්තකින් තියලා අන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහව අගමැති කරා. ඒ තනි මිනිහෙක්ට තියෙන බලය. ඒකට තව දුරටත් ඒ බලය දෙනවා. මොකද මේකේ දැන් ව්‍යවස්ථාවේ මහ ලොකුවට පටන් ගන්න තැන කියලා තියෙනවා විධායකයේ කොටස් තුනකි විධායක බලය ඇත්තේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය සේවය තුලයි කියලා. හැබැයි එහෙම කිව්වට ආයේ අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය සේවය ඔක්කොම හසුරුවන්නේ ජනාධිපති. දැන් උදාහරණයක් විදිහට ඇමතිවරු පත් කරන්නේ ජනාධිපති. කැබිනට් ඇමතිවරු පත් කරන්නේ ජනාධිපති, කැබිනට් නොවන ඇමතිවරු පත් කරන්නේ ජනාධිපති. අගමැති පත් කරන්නේ ජනාධිපති, අගමැති අස් කරන්නේ ජනාධිපති, අගමැතිව වෙනුවට වෙන කෙනෙක් පත් කරන්නේ ජනාධිපති. ඕනනම් Taman යටට කැමති ඇමති දුර ඔක්කොම තියාගන්නත් ජනාධිපතිට පුළුවන්. ඇමතිවරු පත් කරාට වැඩක් නැහැ. අමාත්‍යාංශ ලේකම් පත් කරන්නේ ජනාධිපති. අමාත්‍යාංශ ලේකම්ට කෝල් කර ජනාධිපති අමාත්‍යාංශ මෙහෙවනවා. අපි ආර් ප්‍රේමදාස යුගයේ දැක්කා ඇමතිවරු රූකඩ බවට පත් වෙලා අමාත්‍යාංශ ලේකම්ට කෝල් කර ජනාධිපති විසින් අමාත්‍යාංශ හසුරුවන විදිය අපි 2005 2015 වකවානුවේ මහින්ද රාජපක්ෂගෙන් දැක්කා එක කරන විදිය. එතකොට අමාත්‍ය මණ්ඩලයේ සතුව විධායක බලය ඇත්තේ කිව්වට ඒ ආයේ තියෙන ජනාධිපති සතුවමයි. රාජ්‍ය සේවයේ සතුව විධායක බලය ඇත්තේ කිව්වට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම, උසස් වීම, මාරු කිරීම, විනය පාලන කටයුතු මේ ඔක්කොම තියෙන ජනාධිපතිය පාලනය කරන්න පුළුවන්. එතකොට මුළු විධායක බලයම තියෙන ජනාධිපතියයි. ව්‍යවස්ථාදායක බලයක් ජනාධිපතියයි. මොකද පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන් ජනාධිපතිය. නිශ්චිත කාලයක් ඉක්ම ගියාට පස්සේ පාර්ලිමේන්තුවේ වාර අවසන් කරන්න පුළුවන් ජනාධිපතිට. හිතෙන විදිහට. අර ණය වාරිකය ගෙවන්න තියෙද්දි වාර අවසන් කරේ ජනවාරියේ. ණය වාරිකයක් ගෙවන්න තියෙන නිසා වාර අවසන් කරලා පාර්ලිමේන්තුව නවත්තලා ණය වාරිකය ගෙවුවා. බෙහෙත් ටික ගෙන්නන්න තිබ්බ සල්ලි වල. බෙහෙත් ගෙන්නන්න තිබ්බ සල්ලි වල ඉන්නේ ණය වාරිකය ගෙව්වේ $500 මිලියන් 500. ඊට පස්සේ මූල්‍ය බලය තියෙනවා කියවට පාර්ලිමේන්තුවට විගණකාධිපති පත් කරන්නේ ජනාධිපති. ආයේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයෙන් සැලකිත ප්‍රමාණයක් ජනාධිපති සතුව තියෙනවා. දැන් අධිකරණ බලයේත් ලොකු ගොඩක් ජනාධිපති සතුව තියෙන. අග විනිසුරු පත් කරන්නේ ජනාධිපති. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු පත් කරන්නේ ජනාධිපති. අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු පත් කරන්නේ ජනාධිපති. අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත් කරන්නේ ජනාධිපති. මහාධිකරණ විනිසුරුන් පත් කිරීම සඳහා කමිෂන් එකට බලය යොදවන්නේ ජනාධිපති. දැන් අන්තිමට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පස්සේ සංශෝධනයෙන් පස්සේ මහේස්ත්‍රාත්වරුන්ව මාරු කරන බලය පවා ජනාධිපති අතට අරගෙන. අපි දැක්ක පහුගිය කාලේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරු මාරු කරපු හැටි. තමයි උද්ඝෝෂණ තියෙන ඒ තැන් වලනේ. අපි දැක්කේ වෙන විදිහ. කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ආණ්ඩුව එකඟ නොවන තීරණයක් දුන්නාට පස්සේ ඇයගේ තිබුණ පොලිස් ආරක්ෂාව නැති කරපු විදිහ අපි දැක්කා. ඒක ඔක්කොම ජනාධිපති සතු බලක. හිටපු අග විනිසුරුවරියට මහින්ද රාජපක්ෂ කරපු දේ අපි දැක්කා. මේ ඔක්කොම අපි දැකලානේ තියෙන්නේ. ඒ නිසා දැන් මේ විධායක ජනාධිපතික මේ ගැන බොරු බයිලා ගහගෙන ඉන්න එපා. දැන් මේ ජාතිකවාදීන් එක එක කතා කියන මේමයි එහෙම බලයක් ඕනේ. මේ අපි අවුරුදු 40 ගාණක්. අවුරුදු 40 ගාණක් ගොඩක් මෙතන ඉන්න තරුණ අයගේ නම් මුළු ජීවිත කාලෙම මේක දැකලා තියෙනවා. වෙච්ච දේ. මගේ ගත්තත් මට තේරෙන වයසේ ඉඳලා මම හිටියේ විධායක ජනාධිපති කෙනෙක් යටතේ. මම දන්නවා මම ජීවිත කාලේ පුරා දැකලා තියෙන මොකද්ද කියුනේ කියලා. අපේ ජීවන අත්දැකීමේ
සජීවීව අපි දැනගත්ත දේ විමලී රවංශයි උදේ ගම්මන් පිළයි ඇවිල්ලා බයිලා ගහලා නවත්තන්න පුළුවන්. ඒගොල්ලෝ මොනවා කිව්වත් අපි දන්නවනේ වෙච්ච දේ. දැන් ඊයේ වෙච්ච දේ අපි දැක්කා. දැන් ඒවට මොකද්ද හදන න්‍යාය විමලී රවංශලා. ඒගොල්ලෝ මේ කබරගවා තලගුණ කරගන්න යනවා. අන්තිමට නීතිපතිපත් කරන්න ජනාධිපති, නීතිපති දෙපාර්තමේන්තුව කන්ට්‍රෝල් කරන්න ජනාධිපති, අධිකරණයෙන් කවුරු හරි වැරදි කරුවෝ කරාට පස්සේ ඒක නිදහස් කරගන්නත් පුළුවන් ජනාධිපතිට. ජනාධිපතිට විරුද්ධව නඩු පවරන්නත් බෑ. කොහොමනේ තියෙන්නේ? ඒ නිසා නිශ්චිතව ගත්තොත් එහෙම මේකේ දැන් යෝජනා කීපයක් ඇවිල්ලා තියෙනවා. එකක් තමයි දැන් කට්ටියක් කියනවා මේක දැන් ওই විමල් වීරවංශලා ගම්මන් පිළලා මෛත්‍රීපාල සිරිසේනලා ඔක්කොමලා දැන් කියනවා හරි විධායක ජනාධිපතිකමේ පස්සේ අහෝසි කරමු. ඉස්සෙල්ලා අපි 21 සංශෝධනයක් ගෙනල්ලා 19 වෙනි සංශෝධනය බලාත්මක කරමු. අපි කියනවා 21 වෙනි සංශෝධනයක් ගෙනල්ලා ගේන්න ඕනේ. අපි මේ කියන ජනතාවගේ 21 වෙනි සංශෝධනය. වීරවංශලාගෙන 21 වෙනි සංශෝධනය නෙමෙයි. ඕකෙන් මොකක්වත් වෙන්නේ නැහැ. 19 ගෙනල්ලා මුකුත් උනේ නැහැ වගේම තමයි. ඔය 21 න් මුකුත් වෙන්නේ නැහැ විධායක ජනාධිපතිකමේ අහෝසි කළේ. ඊළඟට සමගි ජන බලවේගය වගේ කට්ටිය ඒගොල්ලෝ ඇවිල්ලා කියන්නේ ඒගොල්ලෝ හදලා තියෙන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත්. ඒකේ තියෙන්නේ විධායක බලය සම්පූර්ණයෙන් පැවරෙන අගමැතිට. මුළු මලින්ම අගමැතිට පැවරෙනවා. මේක හරි පැහැදිලි. විධායක ජනාධිපතිකමේට තියෙන විරෝධයත් පාවිච්චි කරනවා. ඒකත් දේශපාලන වශයෙන් ගන්නවා. හැබැයි විධායක බලතල භුක්ති විඳින්නත් ආසයි. ඒ නිසා ජනාධිපති නමින් නැතුව අගමැති නමින් විධායක බලතල භුක්ති විඳින්න යනවා. ඕක නෙමෙයි තියෙන්නේ. ඉතින් විධායක අගමැතිලත් අපි අඩ කළා තියෙනවා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පස්සේ ජනරාජ්‍ය ව්‍යවස්ථාවෙන් පස්සේ 72 ඉඳලා 74 වෙනකල් සිරිමාවු බණ්ඩාරනායක එයා විධායක අගමැතිනේ. එයා සතුව තිබුණු විධායක බලය විධායක ජනාධිපති කෙනෙක් සතු බලය වගේම අයිති ලෙස භාවිතා වුණා. ලේක් හවුස් එක රජයට පවර ගත්තා. දවස පත්‍රයේ සීල් තිබ්බා. 20000ක් විතර මරලා ගඟවල් වල පා කරා. පොලිසියට වගකීමෙන් නිදහස් වීමේ පොලිසිය විසින් වෙඩි ලබා මරණ අයගේ මරණ පරීක්ෂණ කරන්න අවශ්‍ය නැහැ කියලා නීති සම්මත කරා. අවුරුදු 2ක් හදිසි නීතිය දාලා දැඩි මර්ධනකාරීව රට පාලනය කරා. ඒකට මේ මර්ධනේ මේ මිනිමරු 20000ක් මැරුවානේ. තව දසදහස් ගණක් හිරේ දැම්මනේ. ඒ විධායක ජනාධිපති කෙනෙක් ඉඳලා නෙමෙයි විධායක අගමැති කෙනෙක් ඉඳලා. විධායක අගමැති පුතේ ගෑණියෙක් වාඩි වෙලා ඉඳලා. ඒ ඔක්කොම මර්ධනය. ඒ කාලේ පෝස්ටර් වල ගියේ සීමා භීෂණ කියලා පෝස්ටර් ගහුවා. ඒව අමතක කරන්න එපා. අපි ඉපදිලා නැහැ තමයි ඒව වෙනකොට. හැබැයි ඒව ලංකාවේ ඉතිහාසයේ ලියවිලා තියෙන ඒවා අමතක කරන්න එපා. ඒ නිසා දැන් සමගි ජන බලවේග කියන්නේ විධායක ජනාධිපති කෙනෙක් වුණොත් විධායක අගමැති කෙනෙක් හදමු කියලා බෑ. අවම වශයෙන් මේ තියෙන ක්‍රමයේ අඩුම ගානේ අර 47 සෝල්බරි ව්‍යවස්ථාවේ තිබ්බා වගේ අඩුම ගානේ තනි කෙනෙක්ට නැතුව විධායක බලය කැබිනට් මණ්ඩලයේ වැනි යම් සාමූහික ව්‍යුහයකට දෙන එක එහෙම දුන්නා කියලාත් ලොකු වෙනස්කම් නොවෙන්න පුළුවන්. නමුත් අඩුම ගානේ තනි කෙනෙක්ට දෙන්නේ නැතුව සාමූහික ව්‍යුහයකට දෙන්න ඕන. එහෙම ගත්තම 72ටයි 78ටයි වඩා ඉංග්‍රීසියෙන් හදලා ගිය ව්‍යවස්ථාව වඩා ප්‍රජාතන්ත්‍රවාදී. ඒක අර ආණ්ඩුකාරයාරෙම හිටපු එක රජිනගෙන් අවසර ගන්න තියෙන එක ප්‍රිවි කවුන්සිල් එකෙන් අභියාචනා කරන්න තියෙන එක වගේ ප්‍රශ්න ඇරුණම යම් ප්‍රමාණයකට ඒවා ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරලා තිබුණා. අඩුම ගානේ 47 හිටපු තැනට හරි යන්න. අඩුම. එතනින් පස්සේ ඔක්කොම උනේ අවුල්. අඩුම ගානේ එතෙන් හරි යන්න ඕනේ අර ටික නැතුව. ඔය ආණ්ඩුකාරයෝ අර මේ කතන්දර නැතුව අඩුම ගානේ විධායක බලය, ව්‍යවස්ථාදායක බලය කියන බලයන් දෙකම සාමූහික ව්‍යුහයන්ට ගන්නවා කියන සෝල්බරි ව්‍යවස්ථාවේ මූලික පදනම හරි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ අතර දැන් තව කට්ටියක් යෝජනා කරනවා මේ ඉස්සෙල්ලා මහමැතිවරණයක් තියලා අලුත් පාර්ලිමේන්තුවක් හදලා අලුත් පාර්ලිමේන්තුවෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේමු. ඒකට කියන්න දෙන්නේ කලින් කියපු ටිකමයි. ඕක හරියන්නේ නැහැ. ඒක කරන්න බෑ. මේ ඉන්න පාර්ලිමේන්තුව දනගස්සලා අත අඹරවලා මේකෙන් මේ වැඩේ කරගන්න ඕනේ. අලුතෙන් එන පාර්ලිමේන්තුවක් මොකක් කරයිද? අලුතෙන් එන පාර්ලිමේන්තුව කොහොම හැදෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකර මේ ක්‍රමයටම ඡන්දෙ තිබ්බොත් ඒ හැදෙන පාර්ලිමේන්තුව සම්බන්ධ වගකීමක් බාර ගන්න පුළුවන්ද කියන ප්‍රශ්න ඒවා සම්පූර්ණ මම කියන්නේ එහෙම හිතන එකම මුග්ධකම. ඒ නිසා වහාම ජනමත විචාරණයක් හැදවලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. ඒක හරහා විධායක ජනාධිපතිකමේ මුළුමනින් අහෝසි කරන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ. ඊට අමතරව අපි යෝජනා කරන අනිකුත් ප්‍රතිසංස්කරණ ගණනාවක්. අපි හිතනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් යම් වගන්ති ඇතුල් කරලා මැතිවරණ පනත සම්පූර්ණ වෙනස් කරන්න. එකක් තමයි යුරෝපීය රටවල තියෙනවා වගේ දේශපාලන පක්ෂයක් හරි අපේක්ෂකයෙක් හරි මැතිවරණයට ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කරන මුදල් වල උපරිම සීමාවක් නම් කරන්න. දැන් යුරෝප රටවල ඒක තියෙනවා. කෝටි ගණන් වියදම් කරන්න බෑ තනි අපේක්ෂකයන්ට උපරිම සීමාවක් නම් කරන්න. ඒ වගේම ප්‍රංශය වගේ රටවල තියෙනවා වගේ ව්‍යවස්ථාවට වගන්තියක් ඇතුල් කරන්න ඕනේ සෑම මැතිවරණයකින් පසුවම
මැතිවරණයට අදාළ මුදල් වාර්තා මුදල් හම්බ කරපු විදිහයි මුදල් වියදම් කරපු විදිහයි මේ ජාවාරංකාරයන්ගෙන් අරුන්ගෙන් මුන්ගේ සල්ලි අරගෙන ඡන්ද කරන්න දෙන්න බෑ මුදල් හොයපු විදිහයි මුදල් වියදම් කරපු විදිහයි සම්බන්ධ මුදල් වාර්තා ජනතාවට ප්‍රසිද්ධ කරන්න. ඒ වගේම බොහෝ රටවල ව්‍යවස්ථාවල තියෙනවා වගේ මේ අවම දේවල් අපි මේ සමාජවාදී නෙවෙයි යෝජනා කරන්නේ. අඩුම මේ ආපු ජනතා බලය ඇතුලේ ගන්න තියෙන ජයග්‍රහණ ටික. අඩුම දේවල් ටික. අර බොහෝ රටවල ව්‍යවස්ථාවේ තියෙනවා වගේ මැතිවරණ වැය සම්පූර්ණ විගණනයකට ලක් කරන්න ඕන ස්වාධීන විගණන කමිෂනකි. ඒගොල්ලෝ දෙන ආදායම් හොයාගත්ත විදි, ඒගොල්ලෝ දෙන වියදම් කරපු විදි ඇත්තද කියලා විගණනය කරන්න. ඒ විතරක් නෙවෙයි මැතිවරණයට පෙරත් මැතිවරණයෙන් පසුත් ඉදිරිපත් වෙන සියලු අයගේ වත්කම් බැරකම් වාර්තා අරගෙන ඒ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරන්න ඕන ජනතාවට. දැන් ඒවා අරගෙන ඒවා දෙන්නේ දැන් අපි ඡන්දෙ ඉල්ලුවනේ. වත්කම් බැරකම් වාර්තාවක් දෙනවා. ඒක දෙන්නේ එන්විලොප් එක දාලා ස්ටේපර් කටු ගහලා. මැතිවරණ කොමිසමෙන් ඒව අරගෙන තව සීල් එකක් ගහලා ආරක්ෂා සහිතව තියාගන්න විවෘත කරන්නේ නැහැ බලන්නේ නැහැ. අවශ්‍යතාවයක් වුණොත් විතරක් පාවිච්චි කරන්න කියලා තියලා තියෙනවා. එහෙම නෙමෙයි. අපි සියලු දෙනාගේ වත්කම් බැරකම් වාර්තා මැතිවරණයට එනකොට අපිට තිබුණු වත්කම් බැරකම් මොනවද? මන්ත්‍රී වෙලා අවුරුදු 2-3ක් යනකොට තිබ්බ වත්කම් බැරකම් මොනවද? අපි සල්ලි හොයපු ක්‍රම මොනවද කියන එක ජනතාවට විවෘත කළ යුතුයි. නිසා වත්කම් බැරකම් වාර්තා සියල්ල ජනතාවට විවෘත කරන්න ඕනේ. මැතිවරණ කාලයේදී මාධ්‍යවල රාජ්‍ය මාධ්‍ය විතර නෙවෙයි දැන්ට රාජ්‍ය මාධ්‍ය කියලා නීතිය සම්මත කරලා තියෙනවා. රාජ්‍ය මාධ්‍ය විතරක් නෙවෙයි පෞද්ගලික මාධ්‍යත් ඇතුළු මුළු මාධ්‍ය ක්‍රියාවලිය මැතිවරණ කොමිසමේ නියාමනයකට සහ අධීක්ෂණයකට ලක් වෙන්න ඕන. ටීවී channel එකක් රේඩියෝ channel එකක් දාන්න පත්තරයක් ගහන්න තරම් සල්ලි අතේ තියෙන ධනකුවේවෙක්ට Tamanට ඕන විදිහට ජනතා මතේ වාතු කරන්න දෙන්න බෑ. ඒ නිසා ව්‍යවස්ථාවට මැතිවරණ නීතියට වගන්ති ඇතුළු කළ යුතුයි. මැතිවරණ කාල සීමාවලදී මාධ්‍ය පූර්ණ අධීක්ෂණයකට සහ නියාමනයකට ලක් වෙන්න ඕන මැතිවරණ කොමිසම. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය දේපල භාවිතා කරන එක වෙනස් කරා. රාජ්‍ය සේවකයන්ව භාවිතා කරන එක වෙනස් කරන්න දේශපාලන වශයෙන් මැතිවරණවලදී රාජ්‍ය සේවය සහ පොලිසිය ඒවට අනදීමේ නියෝග නිකුත් කිරීමේ සහ ඒවා පිළිබඳ සොයා බැලීමේ සමස්ත බලය මැතිවරණ කොමිසමට දෙන්න ඕන. මැතිවරණ කොමිසම නැවත ඡන්දෙ ඉල්ලන සියලු දේශපාලන පක්ෂවල නියෝජිතත්වයකින් සමන්විත කමිටුවක් විසින් මැතිවරණ කොමිසමේ කටයුතු අධීක්ෂණය කරන්න. ඒ දේවල් අනිවාර්යෙන් කරන්න වෙනවා. ඒවා නොකර මැතිවරණයක් තිබ්බොත් එහෙම. මම මේ කියන්නේ මම ආපහුත් කියන මේ සමාජවාදී ප්‍රසංස්කරණ නෙවෙයි. මේවා ධනවාදී රටවල් වල විශේෂයෙන් දියුණු ධනේශ්වර රටවල් වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල තියෙන ඒවා. අඩුම ඒ ටිකවත් කරන්න. අනිත් එක දැන් මේ ජනතාව ඉල්ලා හිටිනවනේ මේ මහජන නියෝජිතයෝ භුක්ති විඳින මහා වරප්‍රසාද ඔක්කොම අහෝසි කරන්න කියලා අහෝසි කරන්න. රාජ්‍ය සේවයේ වැටුප්තල තියෙනවනේ. മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන්ගේ වැටුප්තලය පිහිටවන්න ඕන රාජ්‍ය සේවයේ වැටුප්තලය. පුහුණු ශ්‍රමිකයෙකුගේ වැටුප නොඉක්මවා යන පරිදි රාජ්‍ය සේවයේ වැටුප්තලවල മന്ത്രി ඇමති වැටුප්තල පිහිටවන්න. ඊට වඩා වැඩි වැටුපක් උන්ට දිය යුතු නැහැ. විශේෂ වරප්‍රසාද භුක්ති විඳීම සම්පූර්ණයෙන් නවත්තන්න. මේ අවුරුදු 5න් පාට මේ වාහන වලට පර්මිට් දෙනවා ඒව නවත්තන්න. තමන්ගේ දුර කාලයේදී පුළුවන් රජයේ වාහනයක් පාවිච්චි කරන්න. කවුරු හරි කෙනෙක් മന്ത്രി වුණාම එයාට යන්න වාහනයක් ඕනේ කියලා අපිට පිළිගන්න පුළුවන්. රජයේ වාහන සංචිතයක් තියාගෙන മന്ത്രിවරුන්ට දෙන්න වාහන. ඇමතිවරුන්ට දෙන්න වාහන. දුරෙන් අයින් වෙනකොට වාහනේ දීලා අපෝ යන්න කියලා. පර්මිට් දෙන්නේ ඇයි? පුද්ගලිකව වාහන ගන්න. අවුරුදු 5ක් වැඩ කරා. අවුරුදු 5ක් හිටියට පස්සේ විශ්‍රාම වැටුප දෙනවා කියන එක නවත්තන්න. ලංකාවේ විශ්‍රාම වැටුපක් තියෙන්නේ රාජ්‍ය සේවකයන්ට විතරයි 14,000ක් විතරයි. ඒගොල්ලෝ විශ්‍රාම වැටුපක් ගන්න අවුරුදු 25ක් 30ක් කමුරලා වැඩ කරලා. පෞද්ගලිකාංශ කම්කරුවන්ට විශ්‍රාම වැටුපක් නැහැ. දෛනික ශ්‍රම කටයුතු වල යෙදෙන අයට විශ්‍රාම වැටුපක් නැහැ. ගොවීන්ට දීවරයන්ට ඒගොල්ලන්ට විශ්‍රාම වැටුපක් නැහැ. ස්වයං රැකියා නියුක්තිකයන්ට විශ්‍රාම වැටුපක් නැහැ. විශ්‍රාම වැටුප ගන්න සුළුතරේ ගන්නෙත් මුළු ජීවිත කාලේ වැඩ කරලා. ඒතර අවුරුදු 5ක් ඉඳලා විශ්‍රාම වැටුප ගන්න දෙන්න බෑ മന്ത്രിවරු. කැමතිවරු. ඒක වහාම අහෝසි කරන්න. මේ කියන සියලු දේවල් අහෝසි කරන්න ඕනේ. ඒ වගේම ඒ മന്ത്രിවරුන්ගේ නැවත කැඳවීමේ බලය ජනතාවට දෙන්න ඕනේ. අධිකරණයට වුණ කැඳවීමේ බලය ජනතාවට දෙන්න ඕනේ. right to recall. එහෙම නැතිනම් තමන් පත් කරන නියෝජිතයන් නිශ්චිත අත්සන් සංඛ්‍යාවක් සහිත පෙත්සමක් මගින් මැතිවරණයක් ඉල්ලා සිට ඒක හරහා නියෝජිතයන් ඉවත් කිරීමේ අයිතිය දෙන්න ඕනේ ජනතාවට. දැන්ටත් ඒක තියෙනවා ස්විට්සර්ලන්තේ, ඩෙන්මාර්කේ වගේ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල right to recall තියෙනවා. කියුබාවේ right to recall තියෙනවා. ඒ නිසා Taman ඡන්දයෙන් තෝරාපත් කරන ලද නියෝජිතයන් අවුරුදු 5ක් ඉන්නේ නැතුව
අපේ තේරීම වැරදුනා අපිට වැරදුනා කියලා තේරුම් ගන්න පළවෙනි මොහොතේදී ඒ අයව නැවත කැඳවීමේ බලය ජනතාවට දෙන ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් වෙන්න ඕනේ. එතකොට ගෝට ගෝ හෝම් කිය අපිට ගෝල් පේස් එකේ අවුවට තෙමි තෙමි වැස්සට වේලි වේලි වැස්සට තෙමි තෙමි අවුවට වේලි වේලි ඉන්න ඕන වෙන්නේ නැහැ. ජනතාවට ඒ බලය දෙන්න ඕනේ. ඒ වගේම අනපනත් පාර්ලිමේන්තුව කැමති විදිහට සම්මත කරනවා. මූලික වශයෙන්ම දැන් පනත පාර්ලිමේන්තුවට ආවට පස්සේ ජනතාවට ඒකට එරෙහිව අධිකරණයට යන්න තියෙන කාල සීමාව දින 14ක් තිබුණා පැරණි නීතියේ. ඒක දින 7ට අඩු කරා පහුගිය කාලේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒක නැවත දින 14 හෝ දින 21 දක්වා වැඩි කරන්න. ජනතාවට පනතකට එරෙහිව අභියෝග කරන්න ප්‍රමාණවත් කාලයක් දෙන්න. ඒ වගේම පනත කියලා එකක් ගැසට් කරලා කාරක සභා අවස්ථාවේදී එක જાති ඒවා එකතු කරලා සම්පූර්ණ විකෘති 50 සම්මත කරන එක නීතියෙන් තහනම් කරන්න. පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩි කරන්න කියලා සංශෝධනයක් ගෙනා. පිටු 8ක්ද කොහෙද තිබුණේ සංශෝධනය. අන්තිමට කාරක සභා අවස්ථාවේදී ඒකට කරුණු එකතු කරලා ඇමෙන්ඩ්මන්ට් එක පිටු 80 ගණක් වුණා. මුළු පළාත් සභා ඡන්ද ක්‍රමයම වෙනස් කරන්න ඒකෙන් තීරණය කළා. ඒකට අධිකරණයට ගියාය අධිකරණයට යනවා නම් යන්න වෙන්නේ අර පිටු 8 එක. ඒක 10 ගුණයකින් වැඩි කරා කාරක සභා අවස්ථාවේ. මේ වගේ වංචනික වැඩ තුච්ච වැඩ කරන්න දෙන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන්න ඕන කාරක සභා අවස්ථාවේදී පනතක මූලික පදනම් මූලික ව්‍යුහයන් වෙනස් වෙන සංශෝධන දාන්න බෑ කියලා. එහෙම ඕනනම් නැවත ගේන්න කියලා සංශෝධන පනතක්. එහෙම එකක් ඕන වෙනවා. අලුතයක් ගේන්න කියලා. ඒකට ජනතාවට ඒක ප්‍රශ්න කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ජුඩිෂරි රිවිව්. අධිකරණ සමාලෝචන බලයක් දෙන්න ඕන නීතිවල. පාර්ලිමේන්තුව විසින් සම්මත කරාට පස්සේ ඒක තමයි නීතිය කියලා ඉන්න බෑ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ අනපනත් අභියෝගයට ලක් කිරීමේ බලය ජනතාවට දෙන්න ඕනේ. මේ ලොකු දේවල් නෙවෙයි අසල්ලාසි ඉන්දියාවෙත් ඒක තියෙනවා. ඉන්දියාවෙත් පනත සම්මත කරාට පස්සේ ඒවා අභියෝග කරන්න පුළුවන් ජනතාව. අධිකරණයේ නිර්දේශනිකුත් කරනවා පාර්ලිමේන්තුවට මේ පනත වැරදි කියලා. ඒක දෙන්න ඕනේ. ස්ථිර වශයෙන්ම ඒ බලය ජනතාවට දෙන්න ඕනේ. ඒ විතර නෙමෙයි පුළුවන් නම් මේක කරන්න පුළුවන් එකක් තමයි පාර්ලිමේන්තුවේ පළමු වර සහ දෙවන වර ඡන්ද විමසීම් වලින් සම්මත වෙච්ච පනත් ට්‍රයල් කරනවා. ඒව සඳහා නියම ව්‍යාපෘතියක් ලෙස ඒ පනත වියට්නාමේ කරනවා. අවුරුද්දක් මාස 6ක් කාලයක් ඒ පනත ක්‍රියාත්මක කරන නියම ව්‍යාපෘතියක් ලෙස ඒ ක්‍රියාත්මක කිරීමේදී ජනතාවගෙන් එන අදහසුත් සැලකිල්ලට අරගෙන තමයි තුන්වෙනි වර අවසන් වතාවට මේක සම්මත කරන්නේ. එහෙම නැතුව සම්මත කරන්නේ නැහැ. හරියට සිලබස් හදනකොටවත්. දැන් අපි ඉස්කෝලේට විෂය නිර්දේශයක් හදද්දී විෂය නිර්දේශය හදනවා. හදලා මුලින්ම එක පළාතක පාසල් ප්‍රමාණයක් තෝරගෙන නියම ව්‍යාපෘතියක් කරනවා. නියම ව්‍යාපෘතිය කරලා ශිෂ්‍යෝන්ගෙන් ගන්නවා අර ෆෝම් එකට අදහස්. මේ අලුත් විෂය නිර්දේශය ගැන ඔබේ කතාව මොකක්ද කියලා. ඊට පස්සේ ගුරුවරුන්ව කැඳවනවා ජාතික අධ්‍යාපන ආයතනය. කැඳවලා වැඩමුළුවක් තියලා වැඩමුළුවේදී අහනවා මේ අලුත් සිලබස් එක උගන්වද්දී ඔයගොල්ලන්ට මොකක්ද ආපු අත්දැකීම් මොනවද වෙනස් වෙන්න ඕන කියලා අහනවා. ඊට පස්සේ තමයි මුළු රටටම සිලබස් එක දාන්නේ. එතකොට පාසලක පහේ පන්තියේ විෂය නිර්දේශය හදද්දිත් නියම ව්‍යාපෘති කරලා අදහස් සාධනම් කරන්නේ රටේ ලක්ෂ 220ක් ජනතාවටම බලපාන නීති මෙහෙම අත්නෝමතිකව එක එක්කනට කැමති විදිහට සම්මත කරන්න දෙන්න බෑනේ. ඒ මේවට අනිවාර්ය ට්‍රයලින් පීරියඩ් එකක් දාන්න ඕනේ. මේ වගේ පෙරහුරු කාල පරිච්ඡේදයක් දාන්න ඕනේ. ඒවා ඕනනම් උපුටා ගන්න පුළුවන් වියට්නාම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. මේවා ලෝකේ කරන ඒවා. ඒවවත් අඩුම ගන්න අපි දැන් ජනතාව සටන් කරන්න ගෝඨ ගෝහම් කී විතරක් ඉඳලා වැඩක් නැහැ. විධායක ක්‍රමයේ අහෝසි කරමු කියලා විතරක් ඉඳලත් වැඩක් නැහැ. මේ ටික ඇතුල් කරන්න. ගෝටත් ගෙදර යන්න පුටුවත් ගෙදර යන්න කියන එක ඕකේ. හරි ඒක කරමු. ඒක කියනවා දැන් ජනතාව. කෑ ගහයි. ගෝටත් යන්න පුටුවත් යන්න කියලා. බෑ ඒක විතරක් මදි. මේවත් ඇතුල් කරගමු. මේවා හරහා තමයි අඩුම අවම ජයග්‍රහණ ප්‍රමාණයක් ජනතාවට හිමි කරගන්න තියෙන්නේ. අනිත් එක මේකේ ලොකුම එක. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණ කැඳවීමේ බලය තියෙන ජනාධිපතිට. දැන් මාර වැඩේ ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. මේ ජනමත විචාරණයකින්. හැබැයි ජනමත විචාරණය කැඳවන්නේ ජනාධිපති. දැන් ඒක කියන්නේ මේක වෙනස් කරන්න බෑනේ. ගෝඨම කැඳවයිද ජනමත විචාරණයක් මිනිහම ගෙදර යන જાතිය ජනමත විචාරණයක්. ඒතකොට ලංකාවේ ජනමත විචාරණ තියෙන්නේ නැහැ. තියෙනවනම් තියෙන අර JR ගේ ලාම්පු කලගෙඩි සෙල්ලම වගේ තමන්ගේ බලවුමනා වලට ඕන කරන ජනමත විචාරණ තමයි තියෙන්නේ. ඒක බෑ. ව්‍යවස්ථාවට වගන්තියක් ඇතුල් කරන්න ඕනේ. නිශ්චිත අත්සන් සහිත පෙත්සමක් හරහා නිශ්චිත කරුණවලදී ජනමත විචාරණයක් ඉල්ලා සිටීමේ බලය ජනතාවට දෙන්න ඕන. දැන්ටත් තියෙනවා. කියුබාවේ තියෙනවා. කියුබාවේ අත්සන් 50000යි ඕන ජනමත විචාරණයක් ඉල්ලා සිටින්න.
මිනිස්සු හැම එකටම ජනමත විචාරණය ඉදලා අවුල් කරයි වගේ කියලා හිතනවා නම් ලංකාවේ මිනිස්සු කාට හරි සැකන අපි කියන්නේ අත්සන් ලක්ෂ 5ක් දැම්ම කියලා. මොකක් හරි නිශ්චිත අත්සන් සංඛ්‍යාවක් සහිත පෙත්සමකින් ජනමත විචාරණ ඉල්ලා සිටීමේ බලය ජනතාවට දෙන්න ඕන. ඒක ජනාධිපතිට දීලා හරියන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි දැන් ඕවා රූසෝ යෝජනා කරද්දී ජින් ජැක්විස් රූසෝ ප්‍රංශ විප්ලවයේ දාර්ශනිකයා එයා යෝජනා කරා මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අංග විකලයි බකල ගහන සුළුයි ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් ගේමු කියලා. එතකොට ගොඩක් අය ඇහුවා කොහොමද එහෙම කරන්න බෑනේ හැමදාම හවසට රැස්වීම ගන්න වෙනවනේ ජනමතය විමසන්න. දැන් හැබැයි හැමදාම හවසට ජනමතය විමසෙනවා. මිනිස්සු උදේ වැඩට ගිහිල්ලා හවස ළමයි ඔක්කොමත් එක්ක අන්න ගාලු මුදලට එනවා ගෝල් ෆේස් එනවා. ඇවිල්ලා එතන මහජන විශ්වවිද්‍යාලයේ සංවාද තියෙනවා. එතන ජනතා හඬ කියලා ෆෝරම්ස් තියෙනවා. අන්න ඒ වගේ දේශපාලනේ කතා කරනවා. ඔන්න යෝජනා ඉදිරිපත් කරනවා ජනතාව. රූසෝගේ කාලේ හිතා ගන්නවත් බැරි එක. රූසෝ හිටියේ 1700 ගණන් වල. එයාට හිතා ගන්නවත් බැරි එක දැන් ලයිව් වෙනවා. මේක තව වර්ධනය කරගන්න. දැන්ට ගොඩක් අය ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරනවා ලංකාවේ. අපි යෝජනා කරන ඇප් එකක් හදපු ජනමත විචාරණ සඳ. දල ඩිජිටල් ජනමත විචාරණ ක්‍රමයක් හදමු. ස්මාර්ට්ෆෝන් නැති අයට ඒකට සම්බන්ධ වෙන්න අමාරුයි තමයි. නමුත් ක්ෂණිකව පාර්ලිමේන්තුවේ ඇති වෙන ක්ෂණික ප්‍රශ්නවල ජනතාවගේ මතය විමසිය යුතුයි කියලා හඬක් වෙන වෙලාව අපි උදාහරණ ගන්න නිශ්චිතව පෞද්ගලික දත්තාරක්ෂණ පනත එනවා පාර්ලිමේන්තුවේ. ඒක ගැන අධිකරණයට යන්න තියෙන අවස්ථාව නැති වුණා. මේගොල්ලෝ දවස් 7නුත් දවස් 2යි අපිට දුන්නේ. බෑක් ඩේට් කරලා ගැසට් එක ගැහුවා. කලින් දිනයක් දාන්න. ඒ නිසා අධිකරණයට යන්න බැරි වුණා. ඒ වෙලාවේ විශාල ආందోලනයක් ආව මේක ජනතාවගෙන් අහන්න මේක වැරදි සම්මත කරන්න එක්ක. පෞද්ගලික දත්තාරක්ෂණ පනත. ඒ වගේ වෙලාවක ඩිජිටල් ජනමත විචාරණයක් ඉල්ලා සිටිය හැකියි. මුළු රටේම ජනතාවගෙන් නෙවෙයි. මේ ඇප් එක දාලා රෙජිස්ටර් වෙලා ඉන්න අයගේ මතය විමසත හැකියි. ලක්ෂ ගණනක් ඉන්නවා. එහෙම. එයාගේ මතය විමසත හැකියි. මේක ගැන මොකද්ද මතය කියන්නේ? ඒත් අවශ්‍ය නම් මේක කල් දාන්න පුළුවන්. එතනින් මතය එනවා නම් මේ පනතට විරුද්ධයි කියලා. පනතේ ඡන්ද විමසීම කල් දාන්න පුළුවන්. ජනතාවට නැවත වරක් අධිකරණයට යන්න අවස්ථාව දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා එවැනි ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් මේකට ඇතුල් වෙන්න ඕනේ. විශේෂයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදෙද්දී ජාතිවාදය, ජාතික පීඩනය අහෝසි කරන, ජාතික ප්‍රශ්නයට ප්‍රමාණවත් තරමේ විසඳුම් ලබා දෙන ඒවා ඇතුල් වෙනවා. ඒව සඳහා වන යෝජනා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී වෙනම නිකුත් කරන්න. ඒ විතරක් නෙවෙයි මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපි මූලික අයිතිවාසිකම් කොටස ශක්තිමත් කරන්න. දැන්ට මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් තියෙන එක අතිශය දුර්වලයි. කියන්නේ ඒකේ තියෙන්නේ දේශපාලන අයිතීන් සහ නෛතික අයිතීන් විතරයි. නීතිය ඉදිරියේ සියල්ලෝ සමානවය, ඡන්දේ ඉල්ලද්දි සහ ඡන්දේ දෙද්දි සියල්ලෝ සමානවය කියන පදනම් ටික විතරයි මේකේ තියෙන්නේ. එච්චරයි මේකේ තියෙන්නේ. ඒවට අපි කියන්නේ පළමු පරම්පරාවේ අයිතීන් කියලා. පළමු පරම්පරාවේ අයිතීන් ටික විතරයි තියෙන්නේ. ඒක පවා අඩුම ගානේ එක්සත් ජාතීන්ගේ මානවිකම් ප්‍රත්‍යක්ෂයේ ලෙවල් එකටවත් නැහැ. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ right to life කියන එක. ජීවිතය සඳහා වන අයිතිය නීතිය නැහැ. අපිට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියන එක ලංකාවේ නීතිය පිළිගන්නේ නැහැ. ඒවා මේ අවුරුදු 100 ගණන් වලට කලින් ආපු එකඟතා. ඒවා ප්‍රංශ විප්ලවයේ වෙලාවේ 1789 ආපු එකඟතා. මිනිසුන් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියන්නේ. ඒක නෑනේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ නිසානේ ජීවිතේ බේරා ගැනීම සඳහාවත් තමන්ගේ නම වසන් කරන්න හරි තමන්ගේ ලිපිනේ වසන් කරන්න හරි එහෙම දේවල් කරන්න බෑ කියලා තියෙනවා. ලෝකේ ගොඩාක් සංවාදිත රටවල ජීවිතේ බේරා ගැනීම සඳහා අනන්‍යතාව වසන් කරන්න පුළුවන්. දැන් අපේ කුමාර සහෝදරයාව හිරේ දැම්මේ අවුරුද්දකට අනන්‍යතාව වසන් කරා කියලා. අනන්‍යතාව වසන් කරේ මහින්ද මරන්න කියන නිසා. ජීවිතේ බේරගන්න. ඒකට වඩා වැදගත් වෙන්නේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමද වඩා වැදගත් වෙන්නේ ජීවිතේ බේරා ගැනීම. ඒක ලංකාවේ නඩු විභාගයේදී අපේ ප්‍රශ්නේ තමයි ලංකාවේ නීතියෙන් ජීවත් වීමේ අයිතිය පිළිගන්නේ නැහැ කියන එක. ඒ අඩුම ගානේ අපි මෙච්චර පාරට බහලා සටන් කරලා ඕක හරි ගමු කියලා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ. අඩුම මේ ටික හරි ගමු. ඒවවත් නැහැ මේක. දෙවනි පරම්පරාවේ අයිතින් කියලා කියන සමාජමය අයිතින්, සංස්කෘතික අයිතින්, ආර්ථික අයිතින් ඒවා මොකක්වත් නැහැ මේ මූලික අයිති සංගුඩ. ඒව දාන්න ඕන. නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා වන අයිතිය. ලෙඩක් හැදුනට පස්සේ සමානව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සම අවස්ථා සැලසීමේ අයිතිය ව්‍යවස්ථාවේ තහවුරු කරන්න. නිදහස් අධ්‍යාපනය සඳහා අයිතිය සෑම දරුවෙකුටම සමාන ලෙස අධ්‍යාපනය පහසුකම් ලැබීමේ අයිතිය ඒවා ව්‍යවස්ථාවෙන් සම්මත කරන්න. එතකොට තමයි දරුවෙට ඉස්කෝලයක් හම්බුනේ නැත්නම් යත හැකි අධිකරණය. දැන් දරුවන්ට ඉස්කෝලේ දෙන්නේ කොහොමද? ඔක්කොම ඉල්ලනවා. ඔප්පුත් ඉල්ලනවා. ලයිට් බිලුත් ඉල්ලනවා. වතුර බිලුත් ඉල්ලනවා. මේ කොළඹ දිස්ත්‍රික්කේ 160 ගාණක් ඉන්නේ කුලියට ඉන්න මිනිස්සු. ඒගොල්ලෝ කොහොමද දරුවෙක් ඉස්කෝලේකට දාන්නේ? අනිත් එක ඔප්පුව අම්මටයි තාත්තටයි තියෙනවා. ආච්චිට 100ට ඔප්පුව තිබ්බ කියලා ළමයෙක් ගන්න නැහැ ඉස්කෝලේ. ඊට පස්සේ ඉස්කෝල පසු කරනවා කියලා ලකුණු කපනවා. පසු කරන ඉස්කෝල බලන්න අපි හෙලිකොප්ටරෙන් ගියොත් තමයි ඒ ඉස්කෝල පසු වෙන්නේ. බස් එකෙන් ගියොත් පසු වෙන්නේ නැහැ. පයින් ගියොත් පහු වෙන්නේ නැහැ ඉස්කෝල. බලන්නේ ගුවන් දුර බලන්න.
එච්චරකට මුග්ධයි මේ යන ක්‍රමය. ඒකට මේව කරන්න බෑ. මේව කරන්න බැරි වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගන්තියක් දාන්න ඕනේ. දරුවෙක්ට පාසලක් අහිමි වුණොත් ගිහලා නඩු දාන්න පුළුවන් එනේ. ඉස්පිරිතාලෙට ගියාට පස්සේ බෙහෙත් නැති වුණොත් එහෙම ගිහලා නඩු දාන්න පුළුවන්. ලංකාවේ ලක්ෂ 220ක් මිනිස්සු ඉන්නේ. ICU ඇඳන් තියෙන්නේ 500 ගන්න. ශ්වසන ආධාරක තියෙන්නේ 700 ගන්න. ශ්වසන ආධාරක වලින් ඔක්සිජන් දෙන්න බැරි වුණාට පස්සේ ලේ ටික එළියට අරගෙන අර ඩයලිසිස් ක්‍රමයට ලේ වලට ඔක්සිජන් එකතු කරලා නැවත එකතු කරන මැෂින් ලක්ෂ 220ක් ජනතාව ඉන්න රටේ එක මැෂින් එකයි තියෙන්නේ. ඒක තියෙන්නේ කරාපිටි රෝහලේ විතරයි. මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන්න ඕනේ. එතකොට තමයි කොළඹ දිස්ත්‍රික්කයේ කෙනෙකුට උසාවියට ගිහින් කියන්න පුළුවන් මම ඉන්න පළාතේ මේ මැෂින් එකක් නැහැ. මාව අසමානතාවයට පත් වෙලා තියෙන මට මැෂින් එකක් දෙන්න. එහෙම තමයි මේ නිදහස් සෞඛ්‍ය පහසුකම් පුළුල් කරගන්න නීතිමය පසුබිම හදන්න පුළුවන්. ඒවා ජනතාරගල වලින් තමයි කරන්නේ. නමුත් ඒකට නීතිමය උදව්වක් ගත හැකි මේවා එකතු කරලා. හැම කෙනාටම රැකියාවක් කිරීමේ අයිතිය, වැඩ කිරීමේ අයිතිය ව්‍යවස්ථාවට එකතු කරන්න ඕනේ. මේවා ආර්ථික අයිතිය. සාධාරණ වැටුපක්, සාධාරණ ගෙවීමක් ලැබීමේ අයිතිය ඒවා එකතු කරන්න. බරපතල සූරාකෑම් සිද්ධ වෙන්නේ. ගොඩක් ආයතනවල අනියම් කොන්ත්‍රාත් කීකේ මිනිස්සුන්ව තියාගෙන හැම ගහන සූරා කනවා නෙවෙයි හාරගෙන කන්නේ. දැන් මේ මාධ්‍ය වල වැඩ කරන සහෝදරුණත් එහෙම. ස්ථිර වැටුපක් නැහැ. දවසම කඹුරුලා කීයක් හරි හොයා ගන්න. ඒවත් සොච්චන් ගෙවන්නේ. නිවුස් එක ටීවී එකේ දැම්මට පස්සේ ඒ ගානවත් දෙන්නේ නැහැ. මාස 6 මාස 8 ගෙවීම් නොලැබිච්ච අය ඉන්නේ. අතින් පෙට්‍රල් ගහගෙන මේ මාධ්‍ය හමු වලට සම්මන්ත්‍රණ වලට. මේවා වෙනස් වෙන්න ඕනේ. එහෙම කරන්න බෑ. ඒකට ඒවට අනිවාර්යෙන් වැඩ දිනේ සීමාව, වැඩ දිනේ පැය කීයද? ඊට වඩා වැඩ කරොත් මොනවද හම්බෙන අතිකාල? නිවාඩු දින මොනවද? ඒවා මේ එක එක්කනට ඕන විදිහට තීරණය කරන්න බෑ. ඒවා ව්‍යවස්ථාවෙන් සහතික කරන්න. කෙනෙක් වයසට ගියාට පස්සේ විශ්‍රාම වයසේ සමාජ ආරක්ෂණය. ඒක සඳහා තියෙන අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරන්න. ඒ නිසා මේ අයිතීන් ගන්න ඕනේ. මේ ආර්ථික සමාජමය අයිතීන් ඒවා එකතු කරන්න ඕනේ මූලික අයිතිවාසිකම් කොට. තුන්වෙනි පරම්පරාවේ අයිතීන් කියලා දැන් තියෙනවා පරිසරය සම්බන්ධ අයිතීන්, සංවර්ධන ඵල භුක්ති විඳීමේ අයිතීන් වගේව තියෙනවා තුන්වෙනි පරම්පරාවේ අයිතීන් කියලා. දකුණු අප්‍රිකාව වගේ රටක් ඒගොල්ලන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරාය. ඒවට අපි සටන් කරන්න ඕනේ. තොරතුරු දැන ගැනීමට අපිට තියෙන අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සාතික කරන්න ඕනේ. මේ තියෙන විදිය වැඩක් නැහැ. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒක ලියලා අනිත් පැත්තෙන් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත කරා. ඒ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත තියෙනවා කෙනෙක්ගේ නම, ලිපිනය, බැංකු අංක, බැංකු වල ගිණුම් අංක, හැඳුනුම්පත් අංක මේවා ඔක්කොම පෞද්ගලික දත්ත. ඒවා එයාගේ අවසරයක් නැතුව එළියට දාන්න බෑ. දැන් මේ පනත සම්මත කරාට පස්සේ කාටවත් තොරතුරු දැනගන්න හම්බෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අහවලා මේ නිරූපමා රාජපක්ෂගේ account වල මෙච්චර සල්ලි තියෙනවා කියලා ලංකාවේ මාධ්‍ය වෙදිට කියන්න බෑ. කියපු ගමන් අල්ලලා හිරේ දානවා. නැත්තම් කෝටියක් දඩ ගහනවා. පණ තියෙන කෝටියක් දඩ ගහනවා කියලා. කෝටියක් දඩ ගහනවා. ගිණුමේ අඩංගු මුදල් ප්‍රමාණය කියන්නේ පෞද්ගලික දත්තයක්. ඒක ප්‍රසිද්ධ කරන්න බෑ කාටවත්. විමල් වීරවංශට ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා කියලා ඩෙන්ටි කාඩ් එකේ නම්බර දාපු මාධ්‍යවේදියාගේ රුපියල් කෝටියක් දඩ ගහලා විමල් වීරවංශට වන්දිත් තරම් දෙනවා. මොකද ඩෙන්ටි කාඩ් නම්බර එක පනත තියෙනවා. ඩෙන්ටි කාඩ් නම්බර එක පුද්ගලික දෙයක්. ඒක වෙන කාටවත් මේ ප්‍රසිද්ධ කරන්න බෑ. බැඳුම් කර වංචාව වෙලාවේ රවි කරුණානායක ගෙදරක් ගත්තා කියලා මාධ්‍යවේදීන් ඇවිල්ලා රවිගෙන් ඇහුවා ඔයාට අහවල් ලිපිනේ ගෙදරක් තියෙනවා. එයා කිව්වේ මම දන්නේ නැතුව නෝනා ගයක් කරන් කියලා. පුදුම නෝනලා. හරිද? එතකොට එහෙම කියන්න හරි ප්‍රශ්න කරානේ. ඔයාට මේ අහවල් ඇඩ්‍රස් එකේ ගියක් තියෙන්නේ කොහොමද කියලා. දැන් ඉස්සරහට ඒක කිව්වොත් එහෙම මාධ්‍යවේදියා වලලා කූඩුවට දානවා. ලිපිනේ කියන්නේ කෙනෙක්ගේ පෞද්ගලික දත්තයක්. ඒවා ඔයාට එහෙම අහන්න බෑ කියලා. එතකොට මේවා ඔක්කොම වෙනස් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තොරතුරු ප්‍රකාශ කිරීමේ, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න. අර ICCPR පනත පාවිච්චි කරලා මිනිස්සු මේ කෙටි කතාවක් ලියපු ශක්තික සත්කුමාර කොච්චර කාලෙ ඉරේ දාලා හිටියද? කවියක් ලියපු අන්නහප් ජසින් කොච්චර කාලෙ ඉරේ දාලා හිටියද? ගුවන් විදුලි නාට්‍යයක් හදපු නිසා මාලක දේවප්‍රියට නඩු දැම්මනේ. ඔය ICCPR පනත් පාවිච්චි කරලා. එතකොට අදහස් ප්‍රකාශන කියන අඩුම ගානේ මිනිස්සෙක්ට කෙටි කතාවක් ලියන්න, කවියක් ලියන්න, ගුවන් විදුලි නාට්‍යයක් කරන්න දෙන්න පිටටක් නෙමෙයි. දැන් පහුගිය කාලේ අමාරුවෙන් නවත්තගත්ත වෛරී ප්‍රකාශ තහනම් කිරීමේ පනත කියලා එකක් ගෙනල්ලා ඕන ප්‍රකාශ අපි සටන් පාඩයක් කිව්වොත් කියන්න පුළුවන් ඒක වෛරෙන් කිව්වේ කියලා. මේ මම කතා කරන එකට උනත් කියන්න පුළුවන් වෛරී ප්‍රකාශ. මේ කෑ ගැහුවා ඒ කියන්නේ වෛරය කියන එක ඩිෆයින් කරන්න බෑ. වෛරය කියන එක අර්ථකථනය කරන්න බෑ. ඊට පස්සේ අර්ථකථනය වෙන්නේ අදාළ පොලිසිය OIC තමයි කියන්නේ මේක වෛරී ප්‍රකාශයක් කියලා. එහෙමයි පනතේ තිබුණේ. ඒත් මේව කරන්න දෙන්න බෑ. දැන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත්, මේ ICCPR පනත්, පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත්, මේ සියලු මර්ධන අනපනත් අහෝසි වෙන ප්‍රතිපාදන එකතු කරන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. ඉදිරියේදීවත් එහෙම පනත් සම්මත කරන්න බැරි જાතිය ප්‍රතිපාදන එකතු කරන්න ඕනේ මූලික අයිතිවාසිකම් කොටසට. ඒවා එකතු කරන්න ඕනේ.
ඒව තමයි එහෙම ජයග්‍රහණ ප්‍රමාණයක් ගන්න ඕනේ. මිනිස්සුන්ගේ ලියුම් කියවන්න, මිනිස්සුන්ගේ ෆැක්ස් කියවන්න, මිනිස්සුන්ගේ ඊමේල් ඇතුළට ඇතුල් වෙන්න, මිනිස්සුන්ගේ ටෙලිෆෝන් කෝල් ටැප් කරන්න, මිනිස්සුන්ගේ Facebook ගිණුම් වලට WhatsApp, Viber ඒවට සවන් දෙන්න තියෙන බලය රජයට මිනිස්සුන්ගේ ජනතාවගේ පුද්ගලික ලිපි පරිහරණය ඒවට ඇතුල් වෙන්න තියෙන බලය අයිතිය, ටෙලිෆෝන් ටැප් කරන්න තියෙන අයිතිය, දුරකථන ඇමතුම් වල විස්තර වාර්තා ලබා ගැනීම තියෙන බලය මුළුමනින් නවත්තන්න ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එහෙම කොහොමද අපේ ලියුම් කියවන්නේ, අපේ ඊමේල් කියවන්නේ, අපේ ටෙලිෆෝන් කෝල් වලට සවන් දෙන්නේ? කවුරුවත්. ඒවා කරන්න දෙන්න බෑ. ඒවා නීතියෙන් මුළුමනින් තහනම් කරලා ඒවා කරන්න අන දෙන නිලධාරීන්ට දැඩි දඬුවම් දෙන නීති හදන්න. ඔය ටික හරි කරගමු. සමාජවාදී හදන්න බැරි එක හරි. මේ ටික හරි කරගමු. මොකද ජනතාව නැගිට්ටේ සමාජවාදී හදන්න කියලා නෙමෙයි. ජනතාව නැගිට්ටේ ධනවාදී එපා කියලා නෙමෙයි. ජනතාව කිව්ව ගෝඨා එපා, පාර්ලිමේන්තුව එපා. එහෙමනේ ජනතාව කියන්නේ. හරයිට්. අපි කියනවා ජනතාවට මේ ටික කරගන්න. අර ජීවත් වීමේ අයිතිය වගේ එකක්වත් අඩුම ගන්න ඇතුල් කරගන්න. එතකොට අර මැරයන්ට ඇවිල්ලා අපිට පොළු වලින් මෙහෙම ගහන්න බෑ. පොළු වලින් ගැහුවට පස්සේ ප්‍රතිපහාර දීමේ ආත්ම ආරක්ෂාව සලසා ගැනීමේ බලයක් අපිටත් එනවට. මේ කියපු ටික හරි කරගන්න. දැන් ගොඩක් ඒවා කිව්වා. මේ කියපු ටික හරි කරගන්න නම් ජනතා බලය මේ මට්ටමේ තිබිලා බෑ. ජනතා මතය මෙතනින් එහා, ජනතා බලය මෙතනින් එහා තිමි ගණනාවකින් වර්ධනය වෙනවා. සම්මුලිනුත් අවධාරණය කරා වගේ ජනතාවගේ බලය තැන් තැන් වල, හන්දි වල, පොඩි පිකටින් වල තිබිලා බෑ. මේවා ජන සභා, පීපල්ස් කවුන්සිල් ඇතුලේ පූර්ණ සංවිධානයට ලක් කරන්න ඕනේ. මුළු රටේම ජනතාවගේ නියෝජිතත්වයෙන් සමන්විත විකල්ප පාර්ලිමේන්තුවක් හදලා මේ තියෙන පාර්ලිමේන්තුවේ විකල්ප පාර්ලිමේන්තුවේ බලෙන් දනගස්සලා මේ තියෙන පාර්ලිමේන්තුවට බල කරන්න ඕනේ. එළියේ හැදෙන ජන බලයත් සමග සම්මුතියක් ගහන తాවකාලික සම්මුති ආණ්ඩුවක් හදලා මාස 6ක් හරි මොකක් හරි නිශ්චිත කාලයක් ඇතුලේ මෙන්න මේ ටික කරලා අයින් වෙලා යන්න කියලා. ඒක කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුව. හදිසියෙ මැතිවරණ කැඳවන්න බැරි නිසා මම අර ඉස්සෙල්ලා කියපු කරුණුත් එක්ක. මෙන්න මේ වෙනස්කම් ටික කරගන්න ඕනේ. ඒක කරගන්න පුළුවන්. මෙන්න මේ විකල්ප බලය විශාල සංවිධානයක් සහිතව ආවා. අනික් පැත්තෙන් ඒ විකල්ප බලය අර හදිසි කෝපයට, පරිගැනීමේ චේතනාවට, කාලයක් තිස්සේ තිබු ආතතියක් පිටාර යැවීමකට ලඝු කරන්නේ නැතුව ඒක දේශපාලන වශයෙන්, ඒක දේශපාලන අරගලයක් කරගන්න. අපි දන්නවා ජනතාවට දේශපාලනය ගැන ඒ තරම්ම මේ හොඳ අදහසක් නෙමෙයි තියෙන්නේ. දේශපාලනය ගැන නෙගටිව් අදහසක් තියෙන, නිෂේධනීය අදහසක් තියෙන අපි දන්නවා. හැබැයි කරන්න දෙයක් නැහැ. මේ ප්‍රශ්නෙට උත්තරේ මේකේ යතුරු තියෙන දේශපාලනය ඇතුලේ. එහෙම ගත්තොත් අපි කැමතිත් නැහැ දේශපාලනය කරන්න. මොනවද කරන්න කියලා යාළුවෝ ඇහුවම, දේශපාලනය කරන්න කියලා ඇහුවම අයියෝ දේශපාලනය කරන්න එපා කියලා යාළුවෝ කියන්නේ. ඇයි ඒ මඩගොඩකට බැස්සේ රසාවක් කරගෙන හිටපන් කියලා කියන්නේ. හරි. දේශපාලනය ගැන නරක අදහසක් තියෙන්නේ. වැරදි නෑ ඒක. ජනතාවගේ අත්දැකීම නරකයි තමයි දේශපාලනය ගැන. ඔය පක්ෂ වලට එන්න එපා කියන්නේ ඇයි? දේශපාලනය කරන්න තියෙන ව්‍යුහය තමයි පක්ෂය. පක්ෂ හරහා තමයි දේශපාලනය කරන්න වෙන්නේ. ඒක නමුත් ඇයි ජනතාව ගැන එන්න එපා දේශපාලන පක්ෂ කියලා කියන්නේ ඇයි? ජනතාවට අත්දැකීමක් තියෙනවා. දේශපාලන පක්ෂ උතෙන්ට ආපු ගමන් මේවා බෙදලා, කඩලා, දුර්වල කරලා මහ ජන ව්‍යාපාර විනාශ කරනවා කියලා අත්දැකීමක් තියෙනවා. ඒ නිසායි කියන්නේ එන්න එපා කියලා. ඒ නිසා අපිට ජනතාවත් එක්ක මොකුත් රණ්ඩුවක් නැහැ මේක ගැන. අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. ඒ අතීතයේ වෙච්ච දේවල් අත්දැකීමුත් ඔක්කොම අරගෙන නමුත් අපිට වෙන උත්තරයක් නැහැ නේද? මේ ප්‍රශ්නේ විසඳන්න වෙන්නේ දේශපාලන වශයෙන් නේද? ආර්ථික අර්බුදයට පවා තියෙන දේශපාලන උත්තරයක් නේද? එතකොට මේකේ යතුරු තියෙන දේශපාලනය. ඒ නිසා දේශපාලනය කරමු. දේශපාලනය කරද්දී ඉතිහාසයේ දේශපාලනය කරලා අත්දැකීමෙන් හදාගත්ත ආකෘතියකට තමයි පක්ෂ කියන්නේ. දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කළා වෙන දේශපාලනය කරන්න ක්‍රමයක්වත් නැහැ. දේශපාලන පක්ෂ හරහා තමයි දේශපාලනය කරන්න වෙන්නේ. එතකොට දේශපාලන පක්ෂවල මොන හරි නිෂේධනීය දේවල් තියෙනවා නම් ඒවා පරද්දලා අපි මේක උස්සලා ගමු. ඒ නිසා වඩා දේශපාලන වශයෙන් ප්‍රමිති සහගත ඉහළ තැනකට අරගලේ ඔසව. සංවිධානය වෙමු, දේශපාලනික කරමු අරගලේ. ඒක හරහා මේ ජයග්‍රහණ දිනාගමු. ඒ නිසා එක එක්කනාට තම තමන්ගේ මනෝරාජික දේවල් කාමරවල මේසවල ඉඳගෙන ව්‍යවස්ථා සංශෝධන හදලා ඒවා අපේ උමනාවල් කියලා මෙතන දිගාරින්න දෙන්න එපා. ඒ වෙනුවට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට කරන යෝජනාවල ඉඳලා දේශපාලන අර්බුදයට ඉදිරිපත් වෙලා තියෙන දේශපාලන ප්‍රතිසංස්කරණ දක්වා සියලුම දේවල් වලට ජනතාවගේ බලයක්, ජනතාවගේ මතයක්, ජනතාවගේ පුළුල් මහජන ව්‍යාපාරයක මැදිහත් වීම හදන. ඒ මැදිහත් වීම ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන මහජන ව්‍යාපාරය සංවිධිත කරන දේශපාලනික කරන පියවර ගන්න.
අපේ රටේ ජනතාව දැවැන්ත ඉදිරි පිම්මක් ගත්තා. ඉතිහාසයේ දැවැන්ත පිම්මක් 1953 හර්තාලෙන් පස්සේ විශාලම ජනතා නැගිටීම මේ 1980 ජූලි වැඩවර්ජනයේ පරාජයෙන් පස්සේ දැවැන්තම කම්කරු ව්‍යාපාරේ නැගිටීම මේ. ඒ නිසා මේක ස්වර්ණමය අවස්ථාවක්. මේ වටිනා අවස්ථාවක්. මේ වටිනා අවස්ථාවේ ඵල අනාගතය සඳහා දිගු කාලීන කල්පවත්නා ඵල ඉතුරු කරගනිමු. ඒක සඳහා සංවිධානය වෙමු, දේශපාලනික වෙමු, අරගලයේ අත නොහැර සටන් කරමු. රනිල් වික්‍රමසිංහ හරි කවුරු හරි අගමැති වුණා කියලා අපිට පිස්සු නැහැනේ සටන් අතාරින්න. සාරගලයේ ඉදිරියට ගෙනියමු. මේ රොත්ත බුරුත්තම, මේ අශුද්ධ සන්දානයම, මේ ගෝඨාභය රනිල් අශුද්ධ සන්දානයම gedara යවන තත්ත්වයක් දක්වා ජනතා අරගලයේ පෙරට ගෙනියමු. එතනදී සිහි කල්පනාව වඩව ගන්න, කේන්තියෙන් ඇස්සන්ද කරගෙන පියවර ගන්න යන්න එපා. පලි ගැනීමේ චේතනාවෙන් පියවර ගන්න යන්න එපා. සිහි කල්පනාව සහිතව සටන්කාමීත්වයක බිඳුවක් මොට කරගන්න නැතුව අපි යෝජනා කරන්නේ නැහැ ජනතාවට කොන්ද කඩා ගන්න කියලා. අපි යෝජනා කරන්නේ නැහැ ජනතාවට මේ ඔක්කොම වෙද්දි ගෙවල් වලට එලා කටබලියගෙන ඉන්න කියලා. අපි යෝජනා කරන්නේ නැහැ ජනතාවට එක එකට ඔළුව නමන්න කියලා. නෑ එහෙම කරන්න එපා. නමුත් ඒකට ප්‍රතිචාර දක්වද්දී සිහි කල්පනාවෙන් සිහි බුද්ධිය ඇතුව දේශපාලන අරගලයක ආකෘතිය ඇතුළේ ඒක කරමු. ඒක කරමු. වෙන අයට පාලකයන්ට මේවා පාවිච්චි කරලා වාසි ගන්න මර්ධන අනපන සම්මත කරන්න හදිසි නීතිය ගේන්න ඇඳිරි නීති දාන්න ඉඩ නොතියයිමු අපි. මේ අරගලය අන්නේ මට්ටමට වර්ධනය කරන්න ඒක ඒ ගුණාත්මක මට්ටමට ප්‍රමිතිය ඉහළ නංවන්න රටේ ජනතාවටත් ඒ ජනතාවගේ කොටසක් වන මෙතන රැස් වෙලා ඉන්න ඔබටත් ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ප්‍රඥාව ප්‍රාර්ථනා කරමින් ඒක හුදු ප්‍රාර්ථනාවක් විතරක් නෙමෙයි ඒ ඔබට තිබේ කියන විශ්වාසය පළ කරමින් මේ සාකච්ඡාව නතර කරනවා. ඔබට ස්තුතියි.